ආයුබෝවන් වාසනාවන්ත පින්වතුනි, පින්වන්ත ඉරිදා උදෑසන අද දවසේදී අපි උතුම් වූ මෙත්නෙත් පාමුල ධර්ම දේශනාව ආරම්භ කරන්නටයි සූදානම් වන්නේ. ලංකාවාසී ලෝවාසී සියලුම සදහැවත් පිරිස ඉරිදා උදෑසන 8 වෙද්දී සූදානම් වන්නේ මේ උතුම් වූ ධර්ම දේශනාව ශ්‍රවණය කර තමන්ගේ ජීවිතය සුවපත් කර ගැනීම සඳහායි. ඒ වෙනුවෙන් බොහෝ පිරිසක් ලෝකයේ කොහේ කොතනක ජීවත් වුණත් තමන්ට පුළුවන් ආකාරයෙන් දායකත්වයක් එක්කාසු කරන්නට පෙළඹෙනවා. එනිසාවෙන්ම තමයි කල්ැතුව මේ ඉරිදා උදෑසන 8ට විකාශය වන මෙත්නෙත් පාමුල ධර්මදේශනාවේ සදැහැති දායකත්වයේ ලබා ගන්නට බොහෝ පිරිසක් යහුසුලුව පෙළඹෙන්නේ. අදත් මේ උතුම් වූ ධර්මදේශනාවේ සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ මාලදිවයිනේ සේවය කරන උදානී රාජපක්ෂ දියණිය ඇතුළු පවුලේ සියලු දූ දරුවන් විසින්. ඒ පින්වතුන්ගේ බලාපොරොත්තු ඉටු වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් ඒ සියලු දෙනා වෙනුවෙන් අපේ හාමුදුරන් වහන්සේට දහත් වට්ටිය පිළිගන්නමින් අපි සූදානම් මෙලෙස මෙත්නෙත් පාමුල අද දවසේ ධර්මදේශනාවට යොමු වීම සඳහා. අදත් මේ උතුම් ධර්මදේශනාව සදැහැති ඔබ වෙනුවෙන් දේශනා කරන්නට අපගේ ගෞරවනීය නමස්කාරපූර්වක ආරාධනාව ගම්පහ මිරිස්වත්ත හෙට්ටියාදිනිය ශ්‍රී සුදර්ශන ධර්මනිකේතනාධිපති විචිත්‍රභානී ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත අතිපූජනීය කැටවල හේමාලෝක නාහිමිපාණන් වහන්සේට අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු. පින්වත් ඔබ හැම දෙනාටම සඳහම් අමදියෙන් හද නිවා ගන්නට ආරාධනා කරමින් ඔබෙත් මගෙත් හෘද සංතානය තුළ පහළ වුණු ශීලාදී ගුණ විශේෂයාගේ අනුභවය තුන්ලවට විසිර පැතිරයේවා. එහි රැඳී වාසය කරන අප්‍රමාණ දිව්‍ය බ්‍රහ්ම සමූහයා ඔබ හා මා සමග ඒකාත්මිකව දහම් සවනට සැරසෙත්වායි ප්‍රාර්ථනාවෙන් අප දැන් දේවතා ආරාධනාවට යොමු වෙන්නේ. අහස් විමාන් බැඳ තුනුරුවනට වැඳ දහමට සිත් බැඳ නගා පිනට දද ඇතිකොට මාන නාද දෙව් සැප විඳ විඳ නිවනට සිත් බැඳ අසනු දහම් පද සග්ගේ කාමේත රූපේ ගිරිසිකර තටේ චාන්තලික්කේ විමානේ දීපේ රට්ටේච ගාමේ තරුවන ගානේ ගේහවත් තුන්හි කෙත්තේ බුම්මාචායන්තු දේවා ජලතල විසමේ යක්ක ගන්ධම්බනාගා තිට්ටන්තා සන්තිකේදං මුනිවර වචනං සාදවෝ මේ සුනන්තු. කරුණා උල්පත බඳු බුදු රජෝනේ අසිරි පෙනෙයි සම්බුදු හදවිමනි බුදු රජුළඟ නිවනට දොර හැරුණේ ඒ බුදුගුණයට වඳිනෙමි බැතිනි ඒ බුදුගුණයට වඳිනෙමි බැතිනි ඒ බුදුගුණයට වඳිනෙමි බැතිනි. නමෝ තස්ස භගවතෝ අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යේතේ භික්ඛවේ භික්ඛු සීල සම්පන්නා සමාධි සම්පන්නා පඤ්ඤා සම්පන්නා විමුක්ති සම්පන්නා විමුක්ති ඥාන දස්සන සම්පන්නා ඕවාදකා විඤ්ඤාපකා සන්දස්සකා සමාදපකා සමුත්තේජකා සම්පහංසකා අලං සම්මක්ඛාතරෝ සද්ධම්මස්සාති. ලෝතුරා සම්බුදු සසුනෙහි ගුණ සුවඳ විඳිමින් ඒ ගුණ සුගන්ධය මුළු මහත් ලෝක ධාතුව පුරාම විසිරුවා හරින්නට ලෝතුරා බුදු අනින් බුදු ඔවදනින් තම හද නමාගත් උතුම් මහසඟරුවනේ අනන්ත ගුණ කඳට අපගේ නමස්කාරය වේවා කියා අපි සද්ධර්ම දේශනාව සමාරම්භයේම අවසර ප්‍රාර්ථනා කරනවා. පින්වත් ගරු කටයුතු මෙහෙණින් වහන්ස. ලෝපුරා විසිර පැතිර සිටින නෙත් FM ගුවන් විදුලිය සුසර කර ගනිමින් තම හද సంతානයට දහමේ ගුණ සුවඳ අභ්‍යන්තරගත කරගන්නට නිරන්තරයෙන් අපේක්ෂා ඇතුව වාසය කරන වාසනාවන්ත පින්වත්නි. අදත් මේ පින්වන්ත දහම් චාරිකාවේ නිරත වන්නට අවශ්‍ය දායකත්වයේදම් වාහනය අපට සපයන්නේ මාලදිවයිනේ සේවය කරන උදානී රාජපක්ෂ පින්නැති දියණිය ඇතුළු පවුලේ සියලු දූ දරුවන් එකතු වෙලා. ලෝකෙ කොතැනක රැඳුනත් තම රට තම දය තම සමය ධර්මය පිළිබඳව අධ්‍යාත්මගත කරගත්ත උසස් වූ හැඟීමකින් යුක්ත උදානී රාජපක්ෂ දියණියනි, පවුලේ ශ්‍රාවක ශ්‍රාවිකා ආදරණීය දූ දරුවනි, අද ඔබ ඊටාම උදාර අරමුණක් හිතේ පදිංචි කරගෙන ඉස්මතු කරගෙන ඒ සඳහා ධර්මදානයෙන් ගොඩනැගෙන අනන්ත ශක්තිය පරිහරණය කරන්නටයි ආයෝජනය කරන්නටයි නවන්නටයි සූදානම් වන්නේ. ආදරණීය මෞතුමියගේ ජන්මදිනයට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමයි අපේ උදානී දියණිය ඇතුළු සම්බුදු පිරිසගේ ප්‍රාර්ථනාව. අංක 91 කලල්පිටියේ පස්යාලි පදිංචි බීඩී විනීතා පින්වත් මාලනී මෑණියන් වෙනුවෙනුයි අද මේ ආශිර්වාදාත්මක පින්කම සිදු කරන්නේ. අපි හැමෝම තම මෞතුමියසේ සලකලා මව්ගුණ ගරු කරන බීපු කිරට ණය ගෙවන්නට මේ වෙලාවේ සකීය ධනය, කාලය, ශ්‍රමය කැප කරන ආදරණීය දරුවන්ට යහපත අදිෂ්ඨාන කරමින් අභිවෘද්ධියම අදිෂ්ඨාන කරමින් ඕනෑ අපිත් මේ ධර්මචාරිකාව වෙනුවෙන් සපයා දෙන දායකත්වය පාවිච්චි කරන්න. වාසනාවන්ත පින්වත්නි, අද අපි නැවතත් එළඹෙන්නේ සීල සම්පත්තිය පිළිබඳව කරුණු ටිකක් සාකච්ඡා කරන්නට. මොකද හේතුව ඒක කොතෙක් කතා කළත් නිමක් නොවන මාතෘකාවක්. ඒ වගේම රහත් භාවයට පත්වන තුරු මේ ලෞකිකව මේ මොහොතේ පටන් ජීවිතවල ලෞකිකව පවතින తాවකාලික දුක්ඛ බය රෝග උපද්‍රව සම්බාධ කරදර පීඩා දුරු කර ගැනීම සඳහා තියෙන එකම ප්‍රධාන සත්‍යක්‍රියා බලය තමයි සීලයේ ගුණ බලය. ඒ නිසා ඒ ගැන නැවත නැවතත් සාකච්ඡා කර කර තමන්ගේ හිත වඩාත් නිවැරදි සීල මාවතකට යොමු කරවා ගැනීමයි සීලේ ප්‍රතිඵල ආනිසංස විමසීමසා බලමින් තමන්ගේ සීල සම්පත්තිය ගැන තුටු පහටු සිතක් ඇති කර ගැනීමයි විශේෂයෙන් මේ ධර්ම දේශනාවල අපේක්ෂාව විය යුත්තේ. අපි හැමදාමත් වගේ මහා සංඝරත්නය ගැන අත්‍යාදර හැඟීමෙන් තමයි ධර්ම දේශනාවක් සමාරම්භ කරන්නේ. එනිසාම කල්පනා කළා
සීලය පිළිබඳවත් කරුණු සිහිපත් කිරීමට ආරම්භයක් හැටියට අපේ කුද්දක නිකාය කියන පොත් වහන්සේගේ ඉතිවුත්තක පාළියේ එන සීල සම්පන්න සූත්‍රය පිළිබඳව කෙටි හැඳින්වීමක් ධර්මදේශනාව ආරම්භයේ සිද්ධ කරන්න. මම දන්නවා පින්නැති ඔබ විශාල ගෞරවයක්, විශාල ආදරයක්, විශාල භක්තියක් මේ ධර්මචාරිකාවේ නිරත වන්නා වූ ස්වාමින්ද්‍රයන් වහන්සේලා පිළිබඳව පවතිනවා. අදත් මේ ධර්මදේශනාවේ දායකත්වයේ දරන දරුවෝ මටත් විශේෂ කොට නිදුක් නිරෝගී බව ප්‍රාර්ථනා කර තිබෙනවා. අසනීපෙන් පසු ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව වේවා කියා. එතුලින් පෙනෙනවා එක පැත්තක ගෞරවනීය බවක්, තව පැත්තක හද පිරී ගිය සෙනෙහසක්. අවංකව මෛත්‍රිය ප්‍රාර්ථනා කරමින් සකීය මෛත්‍රිය මනුලෝ තලයේ විහිඳුව හැකි සජීවී යමෙක් වෙද්ද ඒ මහ සංගරුවනයි. ඒ මහ සංගරුවනට පින්නැති ඔබේ සෙත් ප්‍රාර්ථනාව යොදවනවා, විහිඳුවනවා. අපව සිව්පසෙන් පෝෂණය කර කර රැක බලා ගන්නවා. ඒ තරම් ලොකු ගෞරවයක්, ඒ තරම් ලොකු ආදරයක් පින්නැති ඔබ මහ සංගරුවන වෙත පවතිනවා. භාග්‍යවතුන් වහන්සේ බුදු මුවින්ම දේශනා කොට වදාලා, මහණෙනි, යම් ස්වාමින්ද්‍රයන් වහන්සේ නමක් නැත්නම් භික්ෂුන් වහන්සේ නමක් සිල්වත් නම්, සමාධියෙන් යුක්ත නම්, ප්‍රඥාවෙන් යුක්ත නම්, ඵල විමුක්තියෙන් යුක්ත නම්, විමුක්ති ඥාන දර්ශනයෙන්, ඒකේ ප්‍රතිවේක්ෂා ඥානයෙන් යුක්ත නම්, අවවාද දෙනමින්, කරුණ දක්වමින්, කරුණු දනවමින්, ඒ කරුණු කෙරෙහි දායක දායිකාවෝ සමාදන් කරවමින්, ඒ කියන්නේ උත්සාහවත් කරවමින්, ඒ වගේ අනුසස් කියා දෙමින් සතුටු කරවනවා නම්, අන්නේ සද්ධර්මයේ දේශනා කිරීමේ පොහොසත් වූ ස්වාමින්ද්‍රයන් වහන්සේලා දැකීම බෙහෙවින් උපකාර වෙච්ච කාරණාවක් හැටියට මම අනුශාසනා කරනවා කියලා. ඔන්න බලන්න, උපකාරී කරුණු කීපයක් ස්වාමින්ද්‍රයන් වහන්සේලා ඇසුරු කිරීමෙන් අපට ලැබෙන ප්‍රයෝජන කීපයක් මේ දේශනාවේ ආරම්භයේට පැහැදිලි කරනවා. එකක් තමයි භික්ෂුන් වහන්සේගේ දැකීම බෙහෙවින් උපකාරයි. ඔන්න පළවෙනි කාරණේ. ඊළඟට ඒ භික්ෂුන් වහන්සේලාගේ දේශනාවලට ඇහුම්කන් දීම බෙහෙවින් උපකාරී වේ කියලා මා සිහිපත් කරනවා කියලා දෙවෙනි කාරණේ වදාලා. එවැනි භික්ෂුන් වහන්සේලා වෙත එළඹෙන එක බොහෝ උපකාරයි කියලා මම දේශනා කරනවා මහණෙනි කියලා වදාලා තුන්වෙනි කාරණේ. හතරවෙනි කාරණය, එවැනි භික්ෂුන් වහන්සේලාට වතාවත් කිරීමෙන්, පෛරුපාසනය කිරීමෙන්, ඒ කියන්නේ ආශ්‍රය නිශ්‍රය කිරීමෙන්, දුක සැප සොයා බැලීමෙන් කටයුතු කිරීමත් බෙහෙවින් Tamanට උපකාරයි. ඒ භික්ෂුන් වහන්සේලා ළඟ හිටියත් දුර හිටියත් නිතර සිහි කිරීම තවත් බෙහෙවින් උපකාර වෙන කාරණාවක් හැටියට අනුශාසනා කළා. බලන්න, ඔබ නිතර කරන දේ පින්නති ඔබට ඔබ ගැන හිතලා කොච්චර සතුටක් විඳින්න පුළුවන්ද? ඒ භික්ෂුන් වහන්සේලා අනුව පැවිදි වීමත් බෙහෙවින් උපකාරයයි කියනවා. එනවට ඒක නම් ටිකක් අමාරුයි නේද? අනිත් සියලු කාරණා පින්නත් ඔබ සම්පූර්ණ කරනවානේ. ගමේ විහාරස්ථානයට වේවා, නැත්නම් පින්නත් ඔබ දන්න කියන විහෙර විහාර භූමිවලට වේවා, පින්නති ඔබ මෙන්න මේ කියන සංග්‍රහයන් සම්පූර්ණ කරගෙන Tamanට සසරටත් මෙලවටත් නිවනටත් උපකාර වන කාරණා සකස් කරගෙන තියෙනවා. මේ සීල සම්පන්න සූත්‍රයෙන් කියන්නේ තනියම සීල සම්පන්නව ප්‍රඥා ගෝචරව ජීවත් වීම නෙවෙයි. ලෝකයට කොයිතරම් මෙහෙවරක් මේ භික්ෂුන් වහන්සේට සිද්ධ කරන්න පුළුවන්. එවැනි භික්ෂුන් වහන්සේලාට සමීප වීමෙන් කරුණු කීපයක් Tamanට උපකාරක ධර්ම වශයෙන් පුරන්න පුළුවන්. කොහොමද මා කිව්වේ? භික්ෂුන් වහන්සේලාගේ දැකීම, ඒ වගේම භික්ෂුන් වහන්සේලාගේ දේශනා ඇසීම, ඒ වගේම උන්වහන්සේලා කරා එළඹීම, හතරවෙනි කාරණේ උන්වහන්සේලා වතාවත් කිරීම, ඇති නැති හැමතැනම උන්වහන්සේලාව සිහිපත් කිරීම. සමහර වෙලාවට පින්නති ඔබට අපි හිතමු ආහාර පානයක් ලැබුණා කියලා. ඔබට මොන හරි දෙයක් අග්‍ර වශයෙන් ලැබුණා කියලා හිතමු. ඔබට පළමුවෙන් මතක් වෙන්නේ ලෞතර භාග්‍යවතුන් වහන්සේ. භාග්‍යවතුන් වහන්සේට පුදන්න ඕනා කියන අදහස එනවා රාතර ලැබිච්ච දේ. ගහක කොලක ඵලයක් නෙලාගත්තත් එහෙමනේ පින්නත්නි. පුරාණ අය මේ ගහ තියෙන්නේ, මේ පොල් ගහ තියෙන්නේ සම්බුද්ධ පූජාවටයි. මේ පොල් ගහ තියෙන්නේ පන්සලේ පොල් ගහ, නැත්නම් මේකට කියන පින් පොල් ගහ. ගෙදරක තිබුණා එහෙම එකක්. මිනිස්සු ළඟ නිරන්තරයෙන් සිහි කල්පනාවෙන් තිබුණා ශාසනය ගැන. දහවල් 11 විතර වෙනකොට ඝන්ටා නාදයක් ඇහුනොත්
සිහිය උපද්දවනවා. ඔන්න සම්බුද්ධ පූජාව තියෙන වෙලාව. සමහරලාට වෙලාවත් පැනන ගන්ටාට කීපවතාවක් වදිනවා නම් දාන්නේ නැතුවද දන්නේ. කොච්චර සිහියෙන් ඉඳලා තියෙනවද කියලා බලන්න. පැරණි අය. ඉතින් ඒගොල්ලන් කොතරම් කාර්යබහුල ජීවිතයක් ගත කළත් ඒක ප්‍රධාන අංගයක් වෙන් කරගත්ත කොටසක් තිබුණා. සම්බුද්ධ ශාසනයේ බුද්ධ පුත්‍රයන් වහන්සේලා විසින්. ඉතින් භාග්‍යවතුන් වහන්සේ වදාරනවා මහණෙනි, එබඳු භික්ෂුන් වහන්සේලා සේවනයේ භජනය කරන නැත්නම් පෛරුපාසනය කරන අයට ප්‍රයෝජන කීපයක් උපදව ගන්නට පුළුවන්කම ලැබෙනවා, උපදවා ගත යුතුයි. එහෙම නැත්නම් ඒ ආශ්‍රයෙන් වැඩක් නැහැ. දැන් ඔබ ස්වාමීන් වහන්සේලාට හිතවන්තව වාසය කරනවා, ස්වාමීන් වහන්සේලාට දායක දායකාව හිතවන්තව වාසය කරනවා. හැබැයි මේ හිතවන්ත භාවය පින් උපදවා ගැනීම සඳහා පමණක් නෙවෙයි. පින් දහම් කිරීම සඳහා පමණක් නෙවෙයි. යහවල් ස්වාමීන් වහන්සේ අපට හරි හිතවත් කියන තැනට එන්නට නොවේයි. ඊට වඩා ඔබට ඔබව ගෙන යාම අපේ වගකීම බව භාග්‍යවතුන් වහන්සේ අපටත් අනුශාසනා කළා. ඔබෙත් වගකීම උන්වහන්සේලාගෙන් ප්‍රයෝජනයක් ගන්නවා නම් උන්වහන්සේලා පින්කෙතක් තමයි. උන්වහන්සේලා පාදක කරගෙන පින් කිරීම පමණක් නෙවෙයි පින්වත්නි. උන්වහන්සේලා ආශ්‍රය කරගෙන භාග්‍යවතුන් වහන්සේ වදාරනවා සම්පූර්ණ වූ ශීලස්කන්ධය සම්පූර්ණ කරගන්නවා නම්, සම්පූර්ණ වූ සමාධිස්කන්ධය භාවනාවෙන් සම්පූර්ණ කරගන්නවා නම්, සම්පූර්ණ වූ ප්‍රඥාස්කන්ධය භාවනාවෙන් සම්පූර්ණ කරගන්නවා නම්, සම්පූර්ණ වූ විමුක්තිස්කන්ධය වගේම සම්පූර්ණ වූ විමුක්ති ඥාන දර්ශනස්කන්ධය සම්පූර්ණ කරගන්නවා නම් අන්න ඒ භික්ෂුව හා ගිහියා අතර ඇති බැඳීම හරි වටිනවා. හරි වටිනවා. ඒ නිසා තමයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ ගිහීන උපකරොන්තානං නිත්‍ය මාමිස දානතෝ කරෝතහ ධම්මදානේන තේ සම්පච්චූපකාරකං. සදහැති දායක දායිකාව අපට සිව්පසෙන් උපස්ථාන කරනවා. ගිහීන උපකරොන්තන් ගිහියෝ උපකාර කරනවා. නිත්‍ය මාමිස දානතෝ සිව්පස ආමිසයෙන්ම පූජ කරනවා. දානමානයෙන් සිවුරු පිරිකරෙන් ඉඳ හිටින්න සේනාසනයෙන් ලෙඩ දුකක් වුණාම බෙහෙත් ගන්නට උදව් කිරීමෙන් සිව්පසෙන් උපස්ථාන කරනවා. එබඳු ඇත්තන්ට ඔබ වහන්සේලා දන් දෙන්න ඕනේ. මොනවද? කරෝත ධම්ම දානේන. ඒකෙදි භෞතික දේවල් දන් දීම එහෙම අගය කරන්නේ නැහැ භාග්‍යතුන් වහන්සේ. ඒවා අනේසන ධර්ම වශයෙන් පන්සලේ ගහකොළ ටික දුන්නත් ඒක හරි භයානකයි ගිහියත්. එහෙම දෙන්න එපා කියන වේලු දාන ආදී දේවල්, නිකන් උණගස් ආදී දේවල් ගෙන් පටන් අරගෙන මහ වෘක්ෂලතා දක්වා කරුණු විස්තර කරනවා. එහෙම දන් දීමක් අගය කරන්න එපා. යම්කිසි දායක දායිකාවෙක් ඒව අරගෙන යැපෙන්න කල්පනා කරනවා නම් ඒව අරගෙන යැපෙනවා නම් ඒ ඇත්තෝ ඒකේ භයානක ආනිසංසයක් තියෙනවා කියලා දැනගන්න ඕන. විපාකයක්. අපි ඒකේ ආනිසංසයට කියන්නේ විපාකය කියලානේ. ඒ නිසා සංඝ සන්තක දේ පරිහරණය කිරීම ඉතාම භයානක කාරණාවක් වශයෙන් බොහෝම තදින් එක පැත්තෙන් හිතට ගන්න ඕනේ. හිතට ගන්න ඕනේ. අපිට ලැබෙනකොට හරි මිහිරි කියලා මට හොඳ සිද්ධියක් මතක් වෙනවා පින්නත්නි. අපි පුංචි කාලේ මගේ සහෝදරයෙක් හිටියා. ගමේ පන්සලත් එක්ක හරි යාළුයි. ඒ අපේ අයියා. ඉතින් පන්සලට ගියාම හාමුදුරුවෝ ඉතින් මොනවාරි උන්වහන්සේට ලැබෙන දේවල් තියෙනවනේ. ලස්සන කොට්ටෝර හම්බ වෙනවා. ලස්සන තුවා හම්බ වෙනවා. ඉතින් ඔය ලස්සන කොට්ටෝරෙම හම්බුනහම ගෙදර ගේනවා. අම්මා අහනවා මේ මොකද්ද ඔය අලුතෙන් කොට්ටෝර වගේක් තියෙන්නේ ඇඳේ කාගේද? හාමුදුරුවෝ දුන්නා. වහාම ගලවලා ගිහින් දෙන්න ඕන ආපහු හොදලා. එහෙම නැත්නම් වහාම ආපහු ගිහින් දෙන්න ඕනේ. සුචිරෝම කරරෝම වෙනවා. යක්කු දෙන්නෙක් ඉන්නවනේ සුචිරෝම කරරෝම කියලා ඉදිකටු වගේ ලොම් තියෙන යක්කු ගැන කියනවනේ. අපේ පරණ අම්මලා අපෝ බය කළේ එහෙමයි. නිකන් බයට වෙන්න කිව්වා විතර නෙමෙයි කර්ම විපාකත් එහෙමම තමයි. ඒක කරුත් ධම්මදානේන. මේක බොහොම සිහි කල්පනාවෙන් කරන්න ඕන වැඩක්. හුඟක් දෙනෙක් අතින් පැවිද්දන්ගේ අතිමුත් මේ වැරද්ද සිද්ධ වෙනවා. ගිහියන් අතිමුත් මේ වැරද්ද සිද්ධ වෙනවා. නිසා අපි දෙගොල්ලම සිහි කල්පනාවෙන් කටයුතු කළ යුතුව තියෙනවා. අපේ අත්දැකීම් ගොඩයි පින්වත්නි. මට මතකයි අපේ ගුරු හාමුදුරුවෝ වැඩ ඉන්න කාලේ උන්වහන්සේ අවුරුදු 90 ගණනක් වැඩ ඉඳලා අපවත් උනේ. දවසක් උන්වහන්සේගේ සහෝදරයෙක් ඇවිල්ලා වැඩිහිටි සහෝදරයෙක් මට මතකයි ඒක හුඟක් පුංචි මම නායක හාමුදුරුවනේ මේ සල්ලි වලට තුවායක් ගන්න තියෙනවද? සල්ලි වලට ගන්න නම් මේ සාප්පුවල තියෙනවා. ඔන්න එක සල්ලි වලට ගන්න නම් සාප්පුවල තියෙනවා. එතන කතාව නේද පින්නත්. ටිකක් වෙලා ගිහින් කියනවා
අයියේ මම යටින් උඹ උඩින් වෙන්න දහදන්නේ. තේරුන්නේ නැහැ මටත් ඒක. පස්සේ මං හන්දේ වහල බලලා මොකද්ද අපේ හන්දනර මම උඩින් මම යටින් අයියා උඩින්ද කියලා හේ මොකද්ද? අපායට ගිහින් දීපු හින්දා මම යට එන්නේ ඉස්සෙල්ලා මමනේ දුන්නේ. ගත්තු හින්දා උඹ මගේ උඩින් වැටෙනවා. කොහොමද අපායගත තත්ත්වය බලන්නකො හිතලා. ඉතින් ඒ නිසා මට මේ දේශනේ කරගෙන යනකොට මේ ටික මතක් වුණේ කරෝත ධම්ම දානේ. ඒ නිසා අපි දෙන්න ඕන තමයි. මොනවද දන්නවද? කරෝත ධම්ම දානේ නේ. අපට සිව්පසෙන් උපස්ථාන කරන දායක දායිකාවන්ට ධර්මයයි දෙන්න ඕන. මේ සූත්‍ර දේශනාවෙන් තාම හොඳට පැහැදිලිව පේනවා ඒක. හිත් දිනා ගන්නා බලාපොරොත්තුවෙන් ආවල්ලාම්දුර අපට හරි උපකාරයි හිතවන්තයි කියන මේ හොඳ නම අහගෙන බලාපොරොත්තුවෙන්වත් කෙනෙක් පිනට දහමට කියලා හිතලා දුන්නු දෙයක් දෙන්න එපා. දෙන්න එපා. දුන්නට ඔබ ගන්නත් එපා. ගොඩාක් පින් අපේ හාමුදුරනේ කියලා ප්‍රතික්ෂේප කරන්න. ප්‍රතික්ෂේප කරනවා කියන්න ඕනේ නැහැ. නැතුවට කමක් නැහැ අපේ හාමුදුරනේ කියලා කියන්න. පින්නත් මේ එහෙනම් වික්ෂුව ධර්ම දානය ලබා දුන්නොත් නේද අර ඉස්සලා කියපු භික්ෂූන් සේවනය කිරීමෙන් භජනය කිරීමෙන් පරිපාලනය කිරීමෙන් දායකත්වයට ලැබෙන ලාභය මොකක්ද එහෙනම්? සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශනයන්. ඔබේ හිත තුළ උපදවාගත්ත ගුණ දියුණු වෙනවා, නූපදවාගත්ත ගුණ උපදිනවා. දැන් කල්පනා කරලා බලන්න. කල්පනා කරලා බලන්න. ඔබට මේ සම්බුද්ධ ශාසනයක් සහ බුද්ධ පුත්‍රයන් වහන්සේලා හමු වෙච්ච මේ වෙලාවේ ඔබ ළඟ ඔය කියපු ගුණ ටික වැඩිලා තියෙනවද? දැන් මං ඉස්සෙල්ලා කිව්වා ඔබ සිහි කරන්න, ඔබ ස්වාමීන් වහන්සේලා දකින්න ආසයි, උන්වහන්සේලාගේ දේශනා අහන්න ආසයි, උන්වහන්සේලාට වතාවත් කරන්න ආසයි, ඔබ ඒවා කරලා තියෙනවා. එහෙම ඔබ බොහෝ අභ්‍යන්තරක සමීප බැඳියාවක් තියෙනවා සංගරුවන සමග. ඒක හැබෑව. දැන් ඔබට මේ කියපු ප්‍රතිලාභ ලැබිලා තියෙනවද? ඔව්. පින්නත් ඔබ අතින් මෙතෙක් ජීවිතේ සිද්ධ වෙච්ච යම් අඩුල හොඬුකම් නොඑක ආකාර පුංචි වුණත් අකුසල කර්ම ඔබ දැන් බණ අහලා ස්වාමීන් වහන්සේලාගේ ආශ්‍රයෙන්ම හැදිලා තියෙනවා නම්, හොඳ මඟට ඇවිල්ලා තියෙනවා නම්, ඔබේ මව්පියෝ ඒක බලාගෙන ඉන්න නම් දරුව වෙනුවෙන් ඒ ගුණ සම්පන්නකම් වැඩි වෙනවා. අර මහා සංඝරත්නයන් ප්‍රශංසා කරනවා. අනේ අපේ පුතාලා අපේ දූලා පන්සල හුඟක් සමීපව ඇසුරු කරනවා. අපේ දරුවා ඉස්සර හරි හිතුවක්කාරයි. දැන් ටික මගේ දරුවා නම්‍යශීලී. මට හරි සන්තෝසයි. අද සමහරට පොයට සිල් සමාදන් නොවෙනව වෙන්න පුළුවන්. සිල් සමාදන් වෙනවා නම් තමයි වැඩි හොඳ. අපි බලමු. පියවරෙන් පියවර බලමු. ටිකෙන් ටික බලමු අපේ ගුණ ධර්ම ටික දියුණු කරගන්න. එතකොට අපිට වරදින එකක් නැහැ. ඒ වගේම පින්නති ඔබ සමාධිය වඩන ස්වාමීන් වහන්සේලා ඩිංග ඇසුරු කරන්න පෙළඹෙන්න. ධර්මයේ දන්න විතරක් නෙමෙයි. ඒ ධර්මයේ සමාධියට අයත් දහම් කොටස් ගැන ප්‍රායෝගිකව අත්දැකීමක් තියෙන ස්වාමීන් වහන්සේලා ඇසුරු කරගත්තොත් ටික නමුත් පින්නති ඔය හිතේ සමාධි ශක්තිය ගොඩනගා ගන්න පුළුවන්. මේ ජීවිතයක් මේ යන්නට පෙර උපදව ගන්න තියෙන ලාභදායී දේ අතර සමාධි චිත්තේ හරි වටිනවා පින්වත්නි. සමාධි චිත්තේ වටිනවා. බැරි වෙලාවත් ප්‍රඥාවට යා ගන්න බැරි වුණත් සමාධියෙන් නැවතුණත් මතක තියාගන්න. අපි තව ටිකකින් සාකච්ඡා කරමු. සමාධියෙන් නැවතුණත් පින්නති ඔබට ඒකාන්තයෙන් ශක්තිය තියෙනවා සතර අපායෙන් අත් මිදෙන්න. ඒ තැන දක්වාවත් අවම වශයෙන් අපේ ආශ්‍රයෙන්, ඔබේ සිව්පස ආශ්‍රයෙන් අපිත්, අපේ දහම ආශ්‍රයෙන් ඔබත් යම් තැනකට මේ ජීවිතය ඔසවා තබා ගන්නවා නම් ඒක තමයි විය යුතු ආශ්‍රය නිශ්‍රය. ඒ තමයි ලැබෙන උත්තරීතර ප්‍රතිලාභය. පින්නති ඔබ ඉස්සර සම්මුති වශයෙන්ම ජීවිතය ආලෝකමත් කරගන්නම, ජීවිතය ලස්සන කරගන්න, වැදගත් කරගන්න හිතාගෙන හිත ඔසවා තබාගත්තු ජීවිතයක් තියෙන්නේ නැති. දැන් ඔබ ඊට වඩා පරමාර්ථය පැත්තටත් බලන්න පුරුදු වෙලා නම්, පරමාර්ථය කියන්නේ ඇත්තටම මමයයි කියලා කෙනෙක් ඉන්නවා. මගේ යුතුය අයුතුකම් ටික කරනවා, කෙරෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ ඒකත් විශේෂ නගයකට වදාරලා තියෙනවා. ඒක හැබෑව. නමුත් ඔබට දැනෙනවා නම් යම් ආකාරයකට මම කියන්නේ සම්මුතියක් පමණයි. පරමාර්ථය තුල බලනකොට මම කියලා කෙනෙක් ඇත්තටම නැහනේ. මේ මම නොවේයි, වෙන අන් කිසිවෙකුත් නොවේ. සම්මුතියක් පමණි මේ කරකැවෙන ලොවේ. අරගෙන නමක් මේ මමයයි හිතන ලොවේ. මම නොමැතිනම් මගේ කිසිවෙක් ඇද්ද ලොවේ. එහෙම නැත්නම් මම නොමැතිනම් මගේ කිසිවක් ඇද්ද ලොවේ. මා සිහිපත් කළ තියෙන මේ කවිය පාඩම් කරගෙන
ඔබේ පින්තූරයක් ලොකු කරලා ඔබට නිතර පේන තැනක තියන්න. පින්නති ඔබ ගැනම විදර්ශනා ප්‍රඥාවකුත් හදාගත්ත කෙනෙක් වෙනවා. මේ මම නොවේයි වෙන අන් කිසිවෙකුත් නොවේ. ඒ පාදේ විතරක් දාන්නකො පුළුවන්. එතකොට බලන කෙනෙක් නැත්තම් යමක් හිතනවා. ඒ වගේම බලයින ඔබටත් යම් කිසි දර්ශනයක් පහළ වෙනවා. මේ මමත් නෙමෙයි වෙන කිසිවෙකුත් නොවේ. නචසෝ නචාඤ්ඤෝ ඔබ අහලා තියෙන තරම්. ටිකෙන් ටික අර පෙර මමත්වයේම පිහිටලා යුතු අයුතුකම් කරමින් හොඳ මිනිසෙක් වෙච්ච ඔබ පින් ඇති මිනිසෙක් වෙච්ච ඔබ දැන් කුසල් වඩන ශ්‍රාවකෙක් වෙනවා. අන්න අර භික්ෂුන් වහන්සේගේ ආශ්‍රය කරන කොටගෙන. එතෙන්ට යන්න ඕන. එතන පරමාර්ථ ධර්මය අවබෝධ කරගත්ත පරමාර්ථ ධර්මයේ දේශනා කරන දේශකයන් වහන්සේලාට ළඟා වුණොත් තමයි ඇත්තටම ඒ කියන ලද උත්තරීතර ප්‍රතිලාභය අපට ලැබෙන්නේ. පින්නති ඔබ ආර්ය අෂ්ටාංග මාර්ගය තුල හිත වඩාගෙන මහා සංඝරත්නයේ ආශ්‍රයට වැටිච්ච දා ඉඳලා යනවා නම් අවම වශයෙන් පින්නති ඔබට අර මා කිව්ව මමත්වයේ පිළිබඳව හැඟීම බිඳහෙලා ගැනීමට අවශ්‍ය සෝවාන් මාර්ග ධර්ම ඥානයවත් පහළ වුණා නම් අන්න ඔබට විමුක්ති මාර්ගයටත් එළඹෙන්නට පුළුවන් වුණා කියන සතුට පින්නති ඔබේ හිත තුල ගොඩනගෙනවා. ඉදිරි මාර්ග ධර්ම ඵල ධර්මයක් උපදව ගන්න ලැබුණොත් ඒක උපදව ගන්න ලැබෙන වටිනාම ආශ්‍රය වටිනාම කල්යාණ මිත්‍රත්වයේ තමයි මහා සංඝරත්නය ඇසුරු නිසි කිරීමෙන් ලබන්නා වූ ප්‍රතිඵලය. ඒ සියලු සේවාවල් ඉෂ්ට කිරීම සඳහා උනත් ගිහි පැවිදි අපි දෙගොල්ලන්ටම වැදගත් වන පාදක ධර්මය තමයි සීල සම්පත්තිය. සීල සම්පත්. පින්වත්නි, ඊළඟට මගේ භාග්‍යවතුන් වහන්සේ වටිනා ඇගයීම් කීපයක් ගෞරවනාම කීපයක් භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් නිර්දේශ කරනවා මේ සූත්‍ර දේශනාවේදී. එකත් ඔබ බොහෝ වෙලාවට භික්ෂුන් වහන්සේලාට ඔබ වෙනුවෙන් කරලද මොනවා හරි මෙහෙවරක් නැත්නම් එකට ඔබ උපහාර පවත්වනවා. ලස්සන වාක්‍ය ලියලා උන්වහන්සේලාට සමහරට සිහිවටන ඔබ පරිත්‍යාග කරනවා. එහෙම නැත්නම් උන්වහන්සේලා වැඩි ඉන්න තැන ඔබ ගද්දින් පද්දින් උන්වහන්සේලාගේ ගුණ වර්ණනා කරනවා. ඒකට හොඳ ආධාරයක් වෙයි කියලා හිතනවා මේ බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂුන් වහන්සේලා වාගේ කරලා දේශනා කරන මේ ගෞරව නාම ටික. ඔන්න මතක තියාගන්න. භික්ෂුන් වහන්සේලා ලෝක සත්වයාට මෛත්‍රියෙන් කරුණාවෙන් අනුශාසනා කරන නිසා උන්වහන්සේලාට සුදුසුයි කියලා වදාලා ශාස්ත්‍රූ කියන වචනේ. බලන්නකෝ අපේ භාග්‍යවතුන් වහන්සේගේ තියෙන මහා විශිෂ්ට උදාර ගැඹුරු ගුණය. අපි කියන්නේ අපේ භාග්‍යවතුන් වහන්සේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ කියලානේ. තමන් වහන්සේට ලැබෙන ගෞරව පදවිය තමන්ගේ ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට දෙන ශ්‍රේෂ්ඨතම නායකයා තමයි භාග්‍යවතුන් වහන්සේ. ඒ වගේම පින්වත්නි, භාග්‍යවතුන් වහන්සේ ස්වාමීන් වහන්සේලාව තවත් නමකින් අගය කරනවා. සසර කතරින් අපිව එතර කරන නිසා උන්වහන්සේලාට ගෞරව පදවියක් දෙනවා. සාර්ථවාහ රියදුරා කියමුකෝ අපි. රිය පදවන නායකයා කියමුකෝ අපි නේද අපට වැටහෙන්නට. සාර්ථවාහකත්වය උන්වහන්සේලාට ලැබෙන තවත් ගෞරවනීය නමක්. ඔගේම අපේ సంతాන තුළ තියෙන රාගාදී කෙලෙස් පහ කරන්නට උදව් වෙන නිසා උන්වහන්සේලාට ගෞරවනීය නමක් තියෙනවා. මේවා දුර්ලභ ගෞරවනීය නම්. රණංජහ කියලා කියනවා. රණංජහ. රාගාදී කෙලෙස් පහ කිරීම සඳහා රණශූරයෙක්සේ අපට අවශ්‍ය කරන මඟ පෙන්වීම කරනවා. ඒක තවත් ගෞරවනීය වචනයක්. ඒ වගේම උන්වහන්සේලා අපේ මෝහය නැමැති අන්ධකාරය දුරු කරන නිසා උන්වහන්සේලාට තවත් ගෞරවනීයමක් තියෙනවා. තමෝනුද සූර්යෝ තමෝනුදෝ කියන පින්න අඳුර දුරු කරන නිසා තමෝනුදයයි කියනවා. එතකොට අඳුර දුරු කළාම ඊළඟට මොකක්ද වෙන්නේ? ප්‍රඥාව ඇති වෙනවා. ප්‍රඥාව ඇති වෙන නිසා උන්වහන්සේලාට තවත් ගෞරව නමක් තියෙනවා. ආලෝක කර කියලා. ඒ වගේම ප්‍රඥාවේ ඕභාසය නැත්නම් ආලෝකයේ උපදවන නිසා උන්වහන්සේලාට තවත් නමක් තියෙනවා. ඕභාස කර කියලා. ඒ වගේම ප්‍රඥා ප්‍රදීපය ඇති කරන හින්දා උන්වහන්සේලාට තවත් නමක් තියෙනවා. බලන්න කොච්චර ගෞරවණීය නම් තියෙනවද? පජ්ජෝතකර. පජ්ජෝතකර කියනවා. ඒ වගේම උන්වහන්සේලා ධර්මයේ නැමැති ගිනිසුර දරාගෙන ඉන්න නිසා තවත් නමක් තියෙනවා. උක්කාදර කියලා. උක්කාදර. ඒ වගේම ප්‍රඥාවේ ආලෝකයේ ප්‍රභාවය ඇති කරන නිසා උන්වහන්සේලාට මහණෙනි මම අඳුන්වනවා පබංකර කියලා. පබංකර කියලා බලන්න තමන් වහන්සේගේ ශ්‍රාවකයෝ කොයිතරම් අගය කරලා තියෙනවද? උන්වහන්සේලාට කොච්චර ගෞරව පදවි ලබා දීලා තියෙනවද? ඒ වගේම මගේ ආර්යයන් වහන්සේලා
බවට පත්වනු ක්ලේෂයන්ගෙන් දුරවුණු උත්තමයන් නිසා උන්වහන්සේලාට මම ආර්යයි කියා හඳුන්වනවා. එවගේම ප්‍රඥාව නැමැති ඇස ලබාගත්තු නිසා උන්වහන්සේලාට චක්කුමන්තූ කියලා භාග්‍යවතුන් වහන්සේ අගය කළා තියෙනවා. මේ සියලු කරුණු භාග්‍යවතුන් වහන්සේ එකට එකතු කළා. දැන් පින්නත් ඔබට සමහර දේවල් මතකත් ඇති, සමහර දේවල් අමතකත් ඇති. ඒ නම් ටික අපි නැවත කෙටියෙන් මතක් කරමු. ශාස්ත්‍රෝ, සාර්ථවාහ, රණංජහ, තමෝනුද, ආලෝක කර, ඕභාස කර, පජ්ජෝත කර, උක්කාධර, පබංකර, ආර්ය, චක්කුමන්තු. මේ කියන ගෞරවනීය පදවි ගණනාවම අර මා කිව්ව සූත්‍ර දේශනාව තුල. මොකද්ද? සීල සම්පන්න සූත්‍රය තුල. ඒතර සීල සම්පන්න පැවිදි උතුමාට ලැබෙන ගෞරවනීය නාම ටික ගැනයි මේ කිව්වේ. ඒතර යම්කිසි ගිහියෙක් වේවා සකී ජීවිතයේ සීල සම්පන්නතාවය වැඩි දියුණු කරගෙන ආර්ය ශ්‍රාවක භූමියට හිතපත් කරගෙන ආර්ය ශ්‍රාවිකාවක බවට පත් වෙලා යම්කිසි මෙහෙවරක් ලෝකෙට සිද්ධ කරනවා නම් ඒ හැම දෙනාටමත් මේ ගෞරවනීය පදවිය අතිශයින්ම යෝග්‍යයි පින්වත්. අතිශයින්ම යෝග්‍යයි. දැන් භාග්‍යවතුන් වහන්සේ සමස්ත ගුණ වර්ණනාවම මේ විදිහට ගාථා කීපයකින් කෙටි කරනවා. පාමොජ්ජ කර නට්ඨානං එවං හෝති විජානතං යදිදං භාවි තත්තානං අරියානං ධම්ම ජීවිනං තේ ජෝතයන්ති සද්ධම්මං භාෂයන්ති පබංකරා ආලෝක කරනා ධීරා චක්කුබන්තෝ රණංජහා යේසංච ශාසනං සුත්වා සම්මදඤ්ඤාය පණ්ඩිතා ජාතික්ඛය මබිඤ්ඤාය නාගච්ඡanti පුනබ්භවಂತಿ. එන් අදහස් වෙන්නේ වඩන ලද හිතක් ඇති දැහැමින් ජීවත් වන සුළු ආර්යයන්ගේ යම් දැකීම් මාදියක් වේ නම් එය ප්‍රඥාවන්තයන්ගේ සතුටට කාරණාවක්. පින්නත ඔබ අහලා තියෙනව නේද? සීල දර්ශන සම්පන්න සිල්වතුන් දැකීම ඔබට සතුටක්. ඔබට සතුටක්. දැන් බොහෝ කලාතුරකින් අපව මුණ ගැහිච්ච ඇත්තොත් අපට කියනවා අනේ අපේ හැමදෙරෝ දැක ගන්න ලැබීම සතුටක්. මේ පෙරද දවසක ලස්සන තේපැන් සංග්‍රහයක්, ඖෂධ සංග්‍රහයක් කරන එහෙම නැත්නම් වෙනසලක් පවත්වාගෙන යන තැනක ගමනක් යන ගමන් මට ටිකක් පහසුවක් ගන්න ඕන වුණා. ඉතින් මම එතන බැහැලා පහසුවක් ගන්න පුළුවන්ද කියලා ඇහුවම කිව්වා වැසිකිලි පහසුවක් පුළුවන් අපේ හැමදෙරෝනේ. අනේ ඉතින් හරි ආදරෙන් ඒ අවශ්‍ය කරන පහසුකම් ටික සලස්සලා දීලා. එතකොට මේ දැන් මාක්ස් දාලා හින්දා වැඩි අඳුරන්නත් බෑනේ පින්නත් එළියට ආවම. අර මං එක්ක හිටපු පොඩි හාමුදුරුවෝ කියලා තියෙන පොඩි හාමුදුරුවෝ ගහලා තියෙන කොහෙද ඔබ වහන්සේලා? අපි අහවල් පන්සලේ. අර අහවල් හාමුදුරුවෝ අනේ අපේ හාමුදුරුවනේ වැඳලා වාඩි වෙන්න සකස් කරලා දීලා කියනවා අපේ හාමුදුරුවනේ දැකීමම පුදුම සතුටක්. අනේ මෙහෙම ළඟින් දැකලා කතා කරන්න ලැබිච්ච එක කොච්චර සන්තෝෂයක්ද. පින්නත් එහෙම අපට හරි අත්දැකීම් සම්භාරයක් තියෙනවා. ඒ වගේම අපිත් එකල වැඩ හිටිය අතීත කාලීන සංගරුවඩ වැඩ ඉන්න කාලේ අපි හුඟක් පුංචි බලංගොඩ ආනන්ද මෛත්‍රී මහානායක හඳුරුමගේ දෑසින් දැක්කා කියලා හිතනකොට අදත් මට ඒ සතුට තියෙනවා. අදත් ඒ සතුට තියෙනවා. මෑත යුගයේ උතුම් සංඝ යතිවරයන් වහන්සේලාව ඇසුරු කරන්නට ලැබිච්ච එක ගැන සතුටක් තියෙනවා. දැන් බලන්න බණ අහන ගමන් ඔබටත් එහෙම සතුටක් නැද්ද? ඔබ ආදරය කරන, ඔබ ගෞරව කරන, ලෝකයේ පිළිගත් ශාසනයේ බැබලෙන ස්වාමින්ද්‍රයන් වහන්සේලා ඇසුරු නිසුරු කරන්න ලැබීමෙන් ඔබට කොච්චර සන්තෝෂයක් තියෙනවද? දැන් හිත හිතා ඔබ ඇත්තට මටත් එහෙමයි කියලා හිතෙනවා නම් මේ බණ අහන ගමන් ඒ හිතට කතා කරන්නේ බණ අහන්න ඕන. පින්නත් ඔබ ජීවිතේ අන දර්ශනලාභය ලබාගත් කෙනෙක්. දර්ශනලාභය ලබාගත් කෙනෙක්. ජීවිතයක් ලැබීකේ අර්ථලාභය ලබාගත් කෙනෙක්. පින්නත් ඔබට ඒ දර්ශනානුත්තරයේ ලාභානුත්තරයේ ඒ ආශ්‍රය නිසා ඔබේ ජීවිතේ වෙනස් වුණා නම් අන්න සික්ඛානුත්තරය ලබාගත් කෙනෙක්. ඔබට හරි සතුටක් ජීවිතේ විඳින්න පුළුවන්. දැන් භාග්‍යතුන් වහන්සේ ඊළඟට වදාරනවා ඒ ආර්යයන් වහන්සේලා සීල ගුණෙන් සෝභාමත් උත්තමයෝ ඥාන ප්‍රභාව ඇති කරන ප්‍රඥා ලෝකය කරන ප්‍රඥා චක්ෂුස ඇති කෙලෙස් දුරු කරන ඒ ප්‍රඥාය සද්ධර්මයෙන් ප්‍රකට කරනවා මහණෙනි. දහම් මෙලින් ලෝකේ ආලෝකවත් කරනවා. දැන් පින්නත් ඔබට අර බා සිහිපත් කළ හැටියට යම් ස්වාමීන් වහන්සේ ළමකට යම් කිසි සිහිවටනයක් ඔබට දෙන්න ඕන නම් වටිනා කියන ගාතාවක්. තේ ජෝතයන්ති සද්ධම්මං භාෂයන්ති පබංකරා ආලෝක කරනා ධීරා චක්කුමන්තෝ රණංජහ ගාතාව ලියලා තේරුම ලියලා උන්වහන්සේලාට
යම් සිහිවටනයක් පරිත්‍යාග කරන්න පුළුවන් නම් හරි වටිනවා පින්වත්නි. ගිහි ඔබත් අපි ඔබ වෙනුවෙන් යමක් අගය කරනකොට සන්තෝෂ වෙනවා වගේම තමයි ගිහි ඇත්තෝ අපි වෙනුවෙන් යමක් අගය කරනකොටත් අපිට සන්තෝෂයක් උපදිනවා. භාග්‍යවතුන් වහන්සේ මේ ඇගීම කියන එක අත්‍යවශ්‍ය එකක් නිසා තමයි වැඩි වැඩියෙන්ම සේවාව ඉෂ්ට කරවීම සඳහා කළ සේවාවට ගෞරව දැක්වීම සඳහාත් පින්නන්ති 80 මහා ශ්‍රාවක පදවි ලබා දුන්නේ. 80 මහා ශ්‍රාවක පදවි. මා නිතර කියන්නේ ගුරුවරු ශිෂ්‍යෝ අගය කරන්න ඕනේ. මව්පියෝ දරුවෝ අගය කරන්න ඕනේ. සහෝදරයෝ අගය කරන්න ඕන. හිතේ තියාගෙන හිටියට මදි. ආදරය ගෞරවය තියෙනවා නම් ඒ ආදරේ භක්තිය හා කළ සේවාව වචනෙන් අගය කරන්න. මේවට කියනවා උපහාර කරනවා කියලා. ගුරු උපහාර කියලා කියන්නේ අපි. මව්පිය උපහාර කියලා කියන්නේ අපි. ඒ උපහාර හරි වටිනවා. ඊළඟට වදාරනවා භාග්‍යවතුන් වහන්සේ නුවණැත්තෝ යම් ආර්යයන් වහන්සේ නමකගේ අවවාදය අහලා සම්‍යක් ප්‍රඥාවෙන් ඒක දැනගෙන අරහත්ත්වය අවබෝධ කරගන්නවා නම් එයා ඒකාන්තයෙන්ම ජීවිතේ දුර්ලභ දේවල් ලබාගත්ත වාසනාවන්තයෙක් කියලා මේ සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා. පින්වත්නි, අපි තවත් කරුණු කීපයක් මේ ගැන සාකච්ඡා කළොත් හොඳයි කියලා හිතෙනවා. තව තියෙනවා අංගුත්තර නිකායේ 5 වෙනි පොත් වහන්සේගේ උපෝසත වර්ගය කියලා එකක්. ඒ උපෝසත වර්ගයේ පුරාමත් තියෙන්නේ ගිහි පින්නතුල්ලා වශයෙන් ගත්තහම ඔය ඇත්තොත් පැවිදි අපි වශයෙන් ගත්තහම අපිත් ලෞකික ලෝකෝත්තර දෙපක්ෂයේම සුබ සාධනය වෙනුවෙන් කොහොමද සීල සම්පත්තිය ආරක්ෂා කරන්න ඕන කියලා. අපි බලමු එක සූත්‍රයක් තියෙනවා සංකිට්ඨ අට්ඨංග උපෝසත සූත්‍රය කියලා. අෂ්ටාංග උපෝසතේ සංක්ෂිප්ත කරලා විග්‍රහ කරනවා කියන එකනේ පින්නතේ අදහස. යම්කිසි ගිහියෙක් අංග 8කින් යුක්තව රකින්න ශීලය රහතන් වහන්සේලා අනුකරණය කරගෙන ආරක්ෂා කරනවා නම් වහණෙනි ඒ ශීලය මහත් බලයි මහානිසංසයි කියලා වදාලා. එහෙනම් දැන් පින්නති ඔබ අටසිල් සමාදන් වෙනවනේ පොයට. එදාට ප්‍රයෝජනෙට ගන්නයි මම කෙටි සඳහන් කිරීම මතක් කරන්නේ. භාග්‍යවතුන් වහන්සේ වදාරනවා මහණෙනි මගේ ශාසනයේ ආර්ය ශ්‍රාවක කෙනෙක් සිල් සමාදන් වෙනවා නම් එයා මෙන්න මේ විදිහට පළවෙනි සිල්පදය සිහිපත් කරන එක හොඳයි. රහතන් වහන්සේලා දිවිහිමියෙන්ම ප්‍රාණඝාතය අතහැරපු අය. ප්‍රාණඝාතයෙන් වැළකීච්ච අය. දඬු බහා තැබූ අය. අවිබහා තැබූ අය. පවට ලැජ්ජා ඇති අය. දයාවට පැමිණි සියලුම ප්‍රාණීන් කෙරෙහි හිත අනුකම්ප ඇතුව වාසය කරන අය. මමත් අද මේ 60 පැය පුරාවට මගේ ජීවිතය ගත කරන්නේ ඒ රහතන් වහන්සේලා අනුවමයි. ඒ නිසා මේ සීල සම්පත්තිය රැකීමේ උතුම් ගුණය රහතන් වහන්සේලාට ප්‍රතිපත්ති ගුණ පූජාවක්ම වේවා කියලා ඔන්න ප්‍රතිපත්ති පූජාවක් කරනවා. දැන් අපි දවස් 30 සිල් සමාදන් වෙලා ආමිෂ පූජානේ කරන්නේ. ප්‍රතිපත්ති පූජාවක් බවට පත් කරගන්න පුළුවන් මේ. ඊළඟ සිල්පදයටත් එහෙමයි. අදින්නා දාණය බැහැර කරන කෙනෙක් රහතන් වහන්සේ. මමත් අදින්නා දාණයෙන් වැළකීලා දුන්දේ පවණක් අරගෙන සොරකමක් නැති පිරිසුදු හිතකින් වාසය කරනවා කියලා දිග විවරණයක් තියෙනවා පින්වත්නි. ওই විදිහට සිල්පද 8ම ඔබට මතකයිනේ. රහතන් වහන්සේලා බ්‍රහ්මචර්යාවෙන් යුක්තව වාසය කරනවා. මමද මේ 60 පය ඇතුළත බ්‍රහ්මචර්යාවෙන් යුක්තව වාසය කරනවා. රහතන් වහන්සේලා නිරන්තරයෙන්ම මුසාවාදයේ අතහැරලා මුසාවාදයෙන් වැළකීලා සත්‍ය වචන කියමින් ඇත්තෙන් ඇත්ත ගලපමින් ඇදහිය යුතු කතා ඇති වචන පමණක් සාකච්ඡා කරන උත්තමයෝ. මම අද දවසේ මගේ සීල සම්පත්තිය මනාව රකින්නේ රහතන් වහන්සේලා අනුවයි. ඒ නිසා මේ සීල සම්පත්තියේ ගෞරවය ප්‍රතිපත්ති ගුණ බලය මගේ අරහතන් වහන්සේලාට ප්‍රතිපත්ති පූජාවක් වේවා. අනිත් පැත්තෙන් අරහමෙනින් කිව්වහමත් එහෙමයි. මදයට ප්‍රමාදයට හේතු වන සියලු කරුණු රහතන් වහන්සේලාට හැරයි තියෙන්නේ. මමත් මේ දිවා රෑ දෙක රහතන් වහන්සේලා අනුවයි කල්ගත කරන්නේ. ඒ අනුව රැකෙන සීලය ප්‍රතිපත්ති ගුණයක් වශයෙන් අරහතන් වහන්සේලාට පූජා වේවා. ඒ වගේම රාත්‍රී ආහාරයෙන් අද මම වැළකීලා ඉන්නේ රහතන් වහන්සේලා අනුවයි. නැටින් ගැයුම් වලින් වැළකීලා ඉන්නේ රහතන් වහන්සේලා අනුවයි.
උච්චාසන මහා ආසන දැරීමෙන් වැලකී ඉන්න රහතන් වහන්සේලා අනුවයි කියලා අදිෂ්ඨාන කරගෙන මෙන්න මේ සීල සම්පත්තිය හැන්දෑවට ඒ සීල සම්පත්තිය පවාරණය කරන වෙලාව තියෙනවානේ. ඒ පවාරණය කරනකොට මේ සීලය මහත්ඵලයි මහානිසංසයි. මේ සීල සම්පත්තියේ මහත්ඵලයේ මහානිසංස නිසා මම අද දවසේ මේ රැකගත්ත උතුම් ගුණබලයේ සත්‍ය අනුභවයෙන් මගේ පවතින කායික රෝග, මගේ පවතින මානසික ලතැවුල් පීඩා, මගේ ගෙදර වාසය කරන නැත්තන්ගේ විවිධ වූ චර්යාවන් නිසා පින්නති ඔබේ හිත රිදිලා නම් මේ සීලේ සත්‍යක්‍රියාවක් බවට පත් වෙලා, මේ සීලේ සත්‍යක්‍රියාවක් බවට පත් වෙලා මගේ නිවසෙහි සියල්ලන්ට යහපත උදාපත් කරන්න, ඒ ජීවිතවල යම්කිසි වෙනසක් ඇති කරගන්න මේ සීල සම්පත්තිය මට සත්‍යක්‍රියාවක් වේවා, සත්‍යක්‍රියාවක් වේවා, සත්‍යක්‍රියාවක් වේවා කියලා පින්නති ඔබට සත්‍යක්‍රියා කරන්න පුළුවන්. ඔකේ තවත් සූත්‍ර දේශනාවක් තියෙනවා විත්තත අට්ඨූපෝසත සූත්‍රය කියලා. එකත් සීලේ ආනිසංස ගැන දැනගන්න තියෙන වටිනා කාරණාවක්. අර කිව්ව විදිහට සීලය අංග 8කින්ම යුක්ත කරගෙන මහත්ඵල මහානිසංස ලබන්නට සීලය ආරක්ෂා කරගත් එක්කෙනා රහතන් වහන්සේලා අනුකරණය කරමින් සීලය රකින්න තමයාට ලැබෙන මහත්ඵල මහානිසංස ගැන එම සූත්‍ර දේශනාවේ මෙහෙම කියනවා. මනුෂ්‍ය ලෝකයේ පින්නත් ඔබ දන්නවා ඔය ಭಾರತයේ ජනපද 16ක් තිබුණා. අංග මගධ කාසිකෝසල වජ්ජිමල්ල අස්සක සූරසේන ගන්ධාර අවන්ති කාම්බෝජ ආදී වශයෙන් ඔක්කොම රන්රිදී මුතුමැණික් ආදී සත්වයන්ගෙන් පිරිච්ච මහ ජනපද. ඒ වටිනාකම නිමක් නැහැ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි, මනුෂ්‍ය ලෝකයේ ඒ සත්වයන් පිරිච්ච ජනපද 16 පැත්තකින් තියලා අංග 8න් යුක්තව ආරක්ෂා කරන සීලය තව පැත්තකින් තිබ්බොත් හරියට සොළොස් කලාවෙන් එක කලාවක්වත් වටින්නේ නැහැ කියනවා අර ජනපද 16 තියෙන සත්‍රුවන්. බලන්න ඒ සත්‍රුවන් වලට වඩා මේ සීල සම්පත්තියේ මහා බැබලීමක්, මහා පැතිරීමක් දකින්නට පුළුවන් ආනිසංස වශයෙන් කියලා භාග්‍යවතුන් වහන්සේ අනුශාසනා කරනවා. ඒක විස්තර කළ කියනවා හේතුව දිව්‍ය සැප සම්පත් හැමේ මනුෂ්‍ය සැප සම්පත් දිලිඳු නිසා මේ සීල සම්පත්තිය රැකගත්ත කෙනෙකු පිළිබඳව පින්වත්නි අපට කරුණු දෙකක් එයා මලාට පස්සේ වුණත් කියන්න පුළුවන්. ඉන්නකොටත් තමන්ට තමන්ගේ සීලය ගැන හිතලා කරුණු දෙකකින් තමන් සෝභාමත් කියලා සතුටු වෙන්න පුළුවන්. මගේ මරණයෙන් පසුව මම යම්කිසි මනුෂ්‍ය ලෝකයේ උපරිම තලයක වේවා, දිව්‍ය ලෝකයේ උපරිම තලයක වේවා උපදින එක වළක්වන්න බෑ. ඒක සිද්ධ වෙනවමයි. ඒකාන්තේ මඟ නිවන් මඟ වශයෙන් මා තුළ වැඩෙනවමයි කියන මේ ප්‍රාර්ථනා දෙකෙන් හැම වෙලාවෙම සොම්නස් සිතක් උපදව ගන්න පුළුවන්. මලාට පස්සේ ඕනනම් බැනරකක් දැම්මට කමන්නේ නැහැ. අම්මේ ඔබට දෙව් සැපමයි, දෙව් සැප හෝ නිවන් සැප ලැබේවා කියලා දෙකම ඕනනම් ප්‍රාර්ථනා කරලා කමක් නැහැ. මොකද ඒ තරම් ඒ සීල සම්පත්තිය බලයක් තියෙනවා. විත්තත අට්ඨූපෝසත සූත්‍රය ගැන සඳහන් කරනවා පින්වත්නි මේ විදිහට. මහණෙනි, මනුෂ්‍ය ලෝකයේ ආයුෂ අවුරුදු 50ක්. ඔන්න හොඳට මතක තියාගන්න. ඕනනම් ලියලා සටහනක් තියාගන්න. පස්සේ ගණන් හදාගත්තට කමක් නැහැ. මනුෂ්‍ය ලෝකයේ අවුරුදු 50ක කාලයක් ගෙවන කෙනෙකුට චාතුරු මහරජිකයට ගියොත් ගත වෙන්නේ එක දවසයි. මතකයිනේ මනුෂ්‍ය ලෝකයේ අවුරුදු 50ක් චාතුරු මහරජිකේ එක දවසයි. එහෙනම් ඒ වගේ එක දවසේවා 30ක් මාසයයිනේ. එහෙනම් මාස 12ක් අවුරුද්දයිනේ. ඒ වගේ අවුරුදු 500ක් චාතුරු මහරජිකේ ආයුෂ විඳින්නට අවස්ථාව සැලසෙනවා. ඔය අට්ඨාංග උපෝසත සීල සම්පත්තිය මානව ආරක්ෂා කරගත්ත කෙනෙකුට මේවා ලෞකික ප්‍රයෝජන. නමුත් අපි මේවා දැනගෙන ඉන්න එක හොඳයි. ඊළඟට දේශනා කරනවා මනුෂ්‍ය ලෝකයේ අවුරුදු 100ක් තාවතින්සයට එක දවසයි. තාවතින්සය දිව්‍ය ලෝකෙට එක දවසයි. එහෙනම් ඒ වගේ අවුරුදු 1000ක් තාවතින්ස ලෝකයේ ආයුෂ තියෙනවා. මනුෂ්‍ය ලෝකයේ අවුරුදු 200ක් ගත වෙනකොට යාමේ දිව්‍ය ලෝකේට එක දවසයි. එහෙනම් එහෙ උපදිච්ච කෙනෙක් ඒ වගේ අවුරුදු 2000ක් ඉන්නවා. බලන්න මනුෂ්‍ය ලෝකයේ අවුරුදු වලින් කොච්චරද කියලා හිතා ගන්න පුළුවන් ගාන හදාගත්තා. මනුෂ්‍ය ලෝකයේ අවුරුදු 400ක් ගත කරන කෙනෙකු තුසිතයක වාසය කළොත් එක දවසයි. ඒ වගේ අවුරුදු 4000ක් තුසිත දිව්‍ය ලෝකයේ ආයුෂ.
මනුෂ්‍ය ලෝකයේ අවුරුදු 800ක් නිර්මාණ රටේ දිව්‍ය ලෝකේ අවුරුදු 8000යි. අවුරුදු 8000යි හිතලා බලන්න. ඊළඟට කියනවා අපේ මනුෂ්‍ය ලෝකයේ අවුරුදු 1600ක් ගත වෙනකොට පරිනිම්මිත ලෝකයේ එක දවසයි. ඒ වගේ අවුරුදු 16000ක් එතකොට ඒ පරිනිම්මිත දිව්‍ය ලෝකයේ ආයුෂය. මෙන්න මේ විදිහට කැමැති ආකාරයටත් සීල සම්පත්තියේ බලයට අනුව අන්තිම මොහොතේදී සීලය අරමුණු වෙන ආකාරය අනුවත් උපදින්නට පුළුවන්කම ලැබෙන අවශ්‍ය නම් දිව්‍ය ලෝකේ. ඒ එක පැත්තක්. ඊළඟට තවත් වටිනා සූත්‍ර දේශනාවක් තියෙනවා අපි සීලය පිළිබඳව කරුණු අපිට අවසන් කරගන්න ලැබුණොත් සාකච්ඡා කරන්නට. ඒ තමයි පින්වත්නි සෝපාදිශේෂ සූත්‍රය. මේ සූත්‍ර දේශනාව සරියුත් හාමුදුරුවෝ විවේකව ඉන්න ගමන් වෙනත් තීර්ථකාරාම වලට වඩිනවා. ඒ තීර්ථකාරාමයකට ගිය වෙලාවක ඒ තීර්ථකයෝ කියනවා අහන්න ලැබෙනවා සරියුත් හාමුදුරුවන්ට යමෙක් උපාදාන ශේෂව කලුරිය කරලා. කියන්නේ උපාදාන සම්පූර්ණයෙන්ම සංසිඳවන්නේ නැතුව මලොත් එයා හතර අපායෙන් මිදෙන්නේ නැහැ. ඒ කියන්නේ යමෙක් උපාදාන ඇතුව මලොත් සතර අපායේ උපදිනවා කියන එකනේ. මේ සාකච්ඡාව අහගෙන හිටපු සරියුත් හාමුදුරුවෝ ඒක එකවරම පිළිගන්නෙත් නැතුව ප්‍රතික්ෂේප කරන්නෙත් නැතුව බුදුහාමුදුරුවෝ හමුවට පැමුණුණා. සරියුත් හාමුදුරන් වහන්සේට ඕන නම් පිළිතුරක් දෙන්න පුළුවන්. උන්වහන්සේ ධර්මයේ පිළිබඳව මහා පරිණත දැක්මක් ඇති උත්තමයන් වහන්සේ නමක්. නමුත් උන්වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ළඟට වැඩියා. වැඩම කළා කියන ස්වාමීනි මම අන්‍ය තීර්ථකාරාමයක ටික වෙලාවක් හිටියා. මට අහන්න ලැබුණා යමෙක් උපාදාන ඇතිව මලොත් හතර අපායට යනවාමයි කියලා. ඒක එහෙම වෙනවද බුදුහාමුදුරුවනේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සෝපාදිශේෂ පුද්ගලයෝ 9 දෙනෙක් මම පැහැදිලි කරනවා හතර අපායෙන් මිදෙනවා කියලා. ඒ කියන්නේ උපාදාන සහිත වුණාට මම 9 දෙනෙක් මම පැහැදිලි කරනවා හතර අපායෙන් මිදෙනවා කියලා. මේ ටික මතක් කරන්නේ ඇයි? පින්නැති ඔබටත් අපටත් අප විසින් මෙතෙක් රැකගත්ත යම්කිසි පංචශීලයේ වේවා අඩු ගන්න සරණාගමනයේ වේවා වෙනත් මොන යම් හෝ සිල්පදයක් වේවා ආරක්ෂා කරන නම් ඔබට සතුටු වෙන්න පුළුවන් මම හතර අපායෙන් මිදෙන ජීවිතයක් ගත කරගත්තු කෙනෙක්. මොකද සමහර වෙලාවට අපි කියනවානේ පින්වත්නි සෝවාන් මාර්ගයටපත් උනේ නැත්නම් ඒකාන්තයෙන් හතර අපායට යනවා කියලා. අපි ඒක කොච්චර දුරට ඇත්තද කියලා බලමුකෝ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි යම් කිසි කෙනෙක් ශීලයේ පරිපූර්ණකාරී වෙනවා නම් සමාධියේ පරිපූර්ණකාරී වෙනවා නම් ප්‍රඥාව ප්‍රමාණකාරී වෙනවා නම් ඔන්න වචන තුන හොඳට මතක තියාගන්න. වචන දෙකයි එතන තියෙන්නේ. ශීලයේ පරිපූර්ණකාරී ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම ශීලය රැකගත්ත කෙනෙක්. සමාධියේ පරිපූර්ණකාරී සමාධිය සම්පූර්ණව වඩවගත්ත කෙනෙක්. නමුත් එයා ප්‍රඥාව ප්‍රමාණකාරී ඒ අදාළ තලයට යන්න විතරක් ප්‍රඥාව ප්‍රමාණවත් තවම රහත් භාවයට පත් උනේ නැහැ කියන එකනේ උපාදිශේෂ සහිතයි කියන එකට පින්වත්නි. ප්‍රඥාව ප්‍රමාණකාරී වෙයි. එයා ඕරම් භාගීය සංයෝජන පහක් ක්ෂය කරලා ඕරම් භාගීය සංයෝජන පහ පින්වත් ඔබ දන්නවා ඕරම් භාගීය සංයෝජන කියන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිග කියන මේ පහ. මේ පහ ක්ෂය කරනවා. දැන් මේ පහ ක්ෂය කරපු එක්කෙනා කවුද පින්වත්නි? අනාගාමී ශ්‍රාවකෙක්. අනාගාමී ශ්‍රාවකෙක්. ඇයි? සෝවාන් ශ්‍රාවකයා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස සංයෝජන තුනම සිඳගත්තු කෙනෙක්. ඒවත් ඕරම් භාගිනේ. ඕරම් භාගි කියන්නේ පහතට අදින භවයට ඇදෙන කියන එකයි. එතකොට ඒ සංයෝජන තුන සංසිඳව ගත්ත කෙනෙක්. එතකොට සක්‍රුදාගාමී ශ්‍රාවකයා කාමරාග පටිග දෙක තුනී කරගත්ත කෙනෙක්. එහෙනම් අනාගාමී ශ්‍රාවකයා පත් වුණාට පස්සේ තමයි කාමරාග පටිග දෙකත් සම්පූර්ණයෙන් ක්ෂය වෙන්නේ. එතකොටයි ඕරම් භාගීය සංයෝජන පහ ක්ෂය වෙච්ච ශ්‍රාවකයා කියලා කියන්නේ. ඔන්න මේක හොද්දට මතක තියාගන්න. මේක සටහන් කරන අය සටහන් කරගන්න. මේවා අපට දුර්ලභ වශයෙන් හමු වෙන අපි වචන වශයෙන් විතරක් හුඟක් වෙලාවට අහන අපට එච්චර පැහැදිලි නැති ධර්ම කාරණා නිසායි මම මේ ඔබට වැඩියෙන් අවධානය කරන්නේ. එතකොට අනාගාමී ශ්‍රාවකයෝ කොටස් පහකින් යුක්තයි. ඒ කොටස් පහ තමයි දැන් මේ ඉස්සෙල්ලා කතා කරන්නේ.
ඔන්න නං වශයෙන් විතරක් ඉස්සලා මතක තියාගන්නවා. අන්තරා පරිනිබ්බායි ශ්‍රාවකයා. ඊළඟ ශ්‍රාවකයා උපහච්ච පරිනිබ්බායි ශ්‍රාවකයා. ඊළඟට අසංකාර පරිනිබ්බායි ශ්‍රාවකයා. ඊළඟට සසංකාර පරිනිබ්බායි ශ්‍රාවකයා. ඊළඟට උද්ධං සෝත අකනිට්ඨගාමි ශ්‍රාවකයා. දැන් මේ 5 දෙනයි. කවුද? අනාගාමීන් 5 දෙනා. මේ අනාගාමීන් 5 දෙනා එතකොට ශීලයේ පරිපූර්ණ කරගත්, සමාධියේ පරිපූර්ණ කරගත්, ප්‍රඥාව අනාගාමී තත්වයට යන විතර ප්‍රමාණවත්ව වඩවාගත්තු අය. තව තියෙනවා රූපරාග, අරූපරාග, මාන දිට්ඨිය, විද්‍යා පහක් තියෙනවනේ. උද්දම් භාග්ග ඔබ දන්නවනේ. පින්නත් ඒ නිසා ප්‍රඥාවන ප්‍රමාණකාරී පුද්ගලයෝ. මේ 5 දෙනාටම සංගල වරහණක් දාලා ලිව්වට කමන්නේ. සීලේ පරිපූර්ණකාරී, සමාධියේ පරිපූර්ණකාරී, ප්‍රඥාව ප්‍රමාණකාරී. දැන් ඔබට ඔබගෙන යම්කිසි තීරණයකට එන්නත් පුළුවන්. දැන් අපි අර පරිනිබ්බායි ධර්මතා 5 සරලව අසා ගන්නවා, ලියා ගන්නවා. අන්තරා පරිනිබ්බායි කියලා කියන්නේ යම්කිසි කෙනෙක් අනාගාමී මාර්ගයට පැමිණිලා එයාට ඒ භවයට හිමි ආයුෂ ප්‍රමාණය මධ්‍යම ප්‍රමාණයට, දැන් අපි අවුරුදු 100යි කියලා උදාහරණයක් වශයෙන් හිතමු. අන්තරා පරිනිබ්බායි කියන්නේ මොකක්ද කියන එක තේරුම් ගන්නනේ. අතරතදී මිය යන එක්කනට කියනවා අන්තරා පරිනිබ්බායි. කවුද අන්තරා පරිනිබ්බායි කියන? අතරතදී මිය යන එක්කෙනා. එයා ආයුෂ මධ්‍යමයට යන්නේ නැතුව, ඒ කියන්නේ අවුරුදු 100 නම් වයස අවුරුදු 50කට යන්නේ නැතුව අවුරුදු 50න් මෙහා කෙලෙස් නැති කරගෙන රහත් වෙන ශ්‍රාවකයෙක්. කවුද? අන්තරා පරිනිබ්බායි ශ්‍රාවකයා. ඊළඟ ශ්‍රාවකයා කවුද? උපහච්ච පරිනිබ්බායි. අවුරුදු 100යි කියලානේ අපි ගණන් හදාගන්නේ. අවුරුදු 50ට වඩා ටිකක් තව කල් ගත කරලා මධ්‍යම වයසත් ගෙවලා රහත් බවට පත් වෙන උත්තමයාට කියනවා, ඒ අනාගාමී උත්තමයා රහත් වෙනවට කියනවා උපහච්ච පරිනිබ්බායි කියලා. පැහැදිලි ඇති මං හිතන්නේ. තුන්වෙනි කාරණේ අසංකාර පරිනිබ්බායි. සංස්කාරයන්ගෙන් වෙන් වෙලා බොහෝ විට වනාන්තරගත වෙලා අර ශුන්‍යාගාර ආදී වශයෙන් කියපු හිස්තැන් වල වාසය කළ සංකාර වලින් හිත ගැටෙන්නේ ඇලෙන්නේ නැති තැනකට ගතපත් කරගෙන, හිතත්පත් කරගෙන වෙහෙස වෙන්නේ නැතුව සුවසේ පිරිනිවන් පාන නැත අනාගාමී තමයි කියනවා අසංකාර පරිනිබ්බායි. හතරවෙනි එක නායතකොට ඔබට පැහැදිලි ඇති සසංකාර පරිනිබ්බායි. සංස්කාරයන් එක්කම ජීවත් වෙමින් දුකසේ තමන්ගේ අනාගාමී මට්ටම රහත් ඵලය දක්වා ඔසවා තබාගත්ත ගිහි ශ්‍රාවකයෝ අපිට බොහෝ උදාහරණ හම්බ වෙනවා කාලේ නෑ කියා දෙන්නට. පස්වෙනි කාරණේ උද්ධංසෝත, එහෙම නැත්නම් ඔබට සිහිපත් කළා උද්ධංසෝත අකනිට්ඨගාමී ශ්‍රාවකයා. උද්ධංසෝත කියන උත්තමයා අවිහ අතප්ප ආදී පිළිවෙලින් ගිහිල්ලා අකනිට්ඨ බ්‍රහ්ම ලෝකයට ළඟා වෙලා සංයෝජනන්ගේ ප්‍රහාණය පිණිස ආර්ය මාර්ගයේ උපදවන තැනත්තට කියනවා උද්ධංසෝත අනාගාමී ශ්‍රාවකයා. ඒකේ සුද්ධාවාසන පිටනත්නි. ඔය විදිහට එවැනි තැනකට හිත ඔසවා තබා ගැනීම සඳහා මේ සීලයේ මේ කොටස් 5 මොන සීලයේද? අංග 8කින් යුක්තව රකින්න සීලය. ආදරෙන් ගෞරවයෙන් යුක්තව රකින්න සීලය. උපාදාන තිබුණත් උපාදාන සහිතවනේ පින්නත් අපි කවුරුත් සිල් සමාදන් වෙලා ඉන්නේ. ඒ උපාදානවල తত্ত্বය අත්බඳවා ගැනීමට අවශ්‍ය කරන නිරන්තර ශක්තිය ලැබෙනවා. දැන් එතකොට අර අන්‍ය තීර්ථකයට කරුණු 5කින් දැන් උත්තර දුන්නා. එතකොට තව කරුණු 4ක් තියෙනවා. ඒ කරුණු 4 සෝවාන් මාර්ගලාභියා පිළිබඳවයි. එයාගේ සීලේ පරිපූර්ණකාරී, ඒකේ සමාධියයි ප්‍රඥාවයි ප්‍රමාණකාරී. මේ වචන දෙක හොඳට තේරුම් ගන්න කිව්වේ ඒකයි. නැත්නම් අපට අමතක වෙනවා, මිශ්‍ර වෙනවා, පැටලෙනවා. ශීලයේ පරිපූර්ණකාරී. දැන් අපේ මාතෘකාව ශීලයේ තියෙන අගය ගැන පින්නත්නේ. ඒ නිසා ශීලයේ පරිපූර්ණකාරී කොයි ශ්‍රාවකයාගේ සමාධිය සහ ප්‍රඥාව ප්‍රමාණකාරී. දැන් මෙතන 6 ඉඳලා එයා සංයෝජන 3ක් නැසලා 6 වෙනි එක ගැන මේ කියන්නේ 6 පළවෙනි එකන. සංයෝජන 3ක් නැසනවා. ඒකේ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලපත පරාමාස කිව්වත් හරි රාග ద్వේෂ මෝහ තුනී කරලා සක්‍රුදාගාමී වෙලා වරක් පමණක් මනුලොවට පැමිණෙන එක්කෙනාට කියනවා ඒ එක ශ්‍රාවකයෙක්. එක ශ්‍රාවකයෙක්. සක්‍රුදාගාමී කියන්නේ සකින් ආගාමීනේ. එහෙනම් 6 වෙනි ශ්‍රාවකයා සක්‍රුදාගාමී. එක වතාවක් පමණක් මනුෂ්‍ය ලෝකෙට පැමිණෙන රහත් වෙන පුද්ගලයා. එයාත් උපාදාන තිබ්බට
සක්‍රුදාගාමි වෙලා නිසා එතනින් එපිටට යාගන්න ශක්තිය ලබනවා. 7 වෙනි ශ්‍රාවකයාට කිව්වා ඒක බීජී ශ්‍රාවකයා. ඒ කියන්නේ සෝවාන් වෙලා ඉන්නේ තව එක වතාවයි මනුස්ස ලෝකෙ උපදින්නේ. පින්නත් ඔබ අහලා තියෙනවා නතේ භවං අට්ඨමං ආදියන්ති කියලා එකක් නේද? භව 8කට වඩා එහා සෝවාන් මාර්ගලාභී යන්නේ නැහැ කියලා. නමුත් භව 8ක්ම නෙමෙයි. එතකොට බලන්න එක භවයකදීත් සෝවාන් මාර්ගලාභියාට දැන් මේ භවයේදී අපි හිතමුකෝ කෙනෙක් සෝවාන් මාර්ගලාභය ලබාගෙන තියෙනවා කියලා. ආයුෂ ප්‍රමාණවත් නැහැ. එයා ඊළඟ භවය තුල ඒකාන්තයෙන් රහත් ඵලය නෙලා ගන්නවා. ඒකට බුදුරජාණන් වහන්සේ නම හමුණත් එකයි නැතත් එකයි. මොකද එතනින් ඉදිරියට යාම සඳහා අවශ්‍ය කරන මූලික පදනම ශීලයේ පරිපූර්ණකාරී කරගෙන තියෙන නිසා සමාධියත් ප්‍රඥාවත් එතෙන් දෙනකම් ප්‍රමාණකාරී නිසා සීලය හා සමාධිය ප්‍රඥාව තුනම පරිපූර්ණකාරී කරගන්නට පුළුවන්කම ලැබෙනවා ඊළඟ ලබන අවසානාත්ම භවයේදී. එහෙනම් එයා ඒක බීජී ශ්‍රාවකයා. ඒ කිවි 7 වෙනි යන්නේ 8 වෙනිය ඔබ දන්නවා නේද? කෝලංකෝල. කෝලං කර කර ඉන්න එක නෙවෙයි සංසාරේ. කෝලංකෝල කියන හොඳට මතක තියාගන්න ඕන. දෙවනි භවයේ සිට 7 වෙනි භවයේ දක්වා කිසියම් භවයක 3 වෙනි භවයේ වේවා 4 වෙනි භවයේ වේවා 5 දී වේවා 6 දී වේවා 7 දී වේවා ඒ සෝවාන් උත්තමයා එතෙක් ශීලයේ පරිපූර්ණ කරගෙන පමණයි හිටියේ. එයා සමාධියත් පරිපූර්ණ කරගන්නවා, ප්‍රඥාවත් පරිපූර්ණ කරගන්නවා, ජීවිතේ සෝභාමත් කරගන්නවා, රහත් භාවයට පත් වෙනවා. එහෙනම් 9 වෙනි ශ්‍රාවකයට කියනවා සත්තක්කත්තු පරම උපරිම වශයෙන් එයා සතර ගමන් කරන්නේ භව 7ක් පමණයි. ඒ භව 7න් එයා සංසාර චාරිකාව අවසන් කරනවා. මේ තරම් ගැඹුරට විහිදෙන මහා බලයක් පින්වත්නි පරිපූර්ණකාරී සීලය තුල තියෙනවා කියන කාරණාව පින්නත් ඔබට දැන් පැහැදිලි ඇති කියලා මම කල්පනා කරනවා. එහෙනම් පින්නතුලාට මේ වෙලාවේ සීලයේ අගය පිළිබඳව සීලයේ ගැඹුර පිළිබඳව පින්නති ඔබ හිතුවාට වඩා ලෞකික මට්ටමින් ලැබෙන ලෝකෝත්තර මට්ටමින් ලැබෙන උසස් ආනිසංස පිළිබඳව යම්කිසි අවබෝධයක් ලබන්නට ඇති කියලා කල්පනා කරනවා. ඒ සීල ගුණ සුගන්ධය තමයි අද දවසේ දායකත්වයේ දරන දරුවන්ගේ හදවත තුලින් ලෝකයට නිකුත් කරන්නේ. මාලදිවයිනේ සේවය කරන උදානී රාජපක්ෂ දියණිය ඇතුළු පවුලේ සියලු දූ දරුවන් තමන්ගේ ජීවිතයේ සීලෙහි පිහිටුවලා තමන්ගේ ජීවිතයේ පිනට දහමට නැඹුරු කරවලා ජීවිතයට වාරුව දුන්න, සවිය දුන්න, ශක්තිය දුන්න, ගුණ නුවණින් ඔද වැඩුණු ජීවිතයක් ලෝකේ කොතනක හෝ අද දැහැමි ලෙස රැකියාවක නිරත වෙලා ජීවත් වෙන්නට අවශ්‍ය කරන කාය මානසික ගුණ වගාව ලං කරලා දුන්න ආදරණීය මව්තුමියට සෙත් පතන්නේ මේ විදිහට අංක 91න් එක කලල්පිටියේ පස්යාලේ පදිංචි බීඩී විනීතා මාලනී පින්වත් මෑණියන්ගේ ජන්මදිනයටයි මේ සෙත් පැතීම කියලා මා ධර්මදේශනා ආරම්භයේදී මතක් කළා. ධම්මෝසද සමන්නත් හේතම් පිබත බික්කහෝ අම්මේ ධර්මයේ හා සමාන වෙන ඖෂධයක් නැහැ. මේ ඖෂධයේ ලෝකයට පවාපු උතුම් මහා කුසලයේ බලයෙන් ඔබතුමියට නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව, දීර්ඝායු සම්පන්නිය ලැබේවා. බුදු පුතුන් හැටියට අපටත් ඔබතුමියගේ ආදරණීය ආශිර්වාදය වේවා. අපේ ආශිර්වාදය පින්වත් මව්තුමියනි ඔබේ ගුණ වගාව තවදුරටත් සංවර්ධනය කර ගැනීම පිණිස වේවා. නිවනින් නිවී යන ගමනටම පාරමිතාවක් වේවායි ප්‍රාර්ථනා කරනවා. අසනීපෙන් පසුවන මට සෙත්පතා තිබෙනවා කියලා මම ධර්මදේශනාව ආරම්භයේදී සිහිපත් කළා. අපේ නිරෝගීකම ඔබේ නිරෝගීකම සකස් කර ගැනීමට ධම්ම ඖෂධය බෙදා දීමට හේතු වේවා කියලා මාත් ප්‍රාර්ථනා කරනවා. ආදරණීය දරුවෝ විශේෂයෙන් තවත් අදිෂ්ඨාන කරන ප්‍රාර්ථනාවක් තමයි මව පමණක් නොවේ පියාද හදවතේ පරිතනක ගොඩනගාගෙන අභාවයට පත්වුණු දයානන්ද රාජපක්ෂ පියතුමාණන් ඇතුළු සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට දරුවෝ කටයුතු කළා. ඒ හැම දිනම තමන්ගේ අතින් නැතින් සිතින් කරගත් පින් කඳක් ලෙස මෙපින් අනුමෝදන්ව සුඛී සුවපත් භාවයට පත්වේවා. පරම ගම්භීර නිවනේ නිවීමට මේ කුසල් පාරමිතා වේවා කියලා අදිෂ්ඨාන කරනවා. තෙරුවන් සරණයි හැම දිනාටම. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සම්මා සම්බුද්ධ ශාසනං චිරං රක්칸තු සම්මා සද්ධම්ම දේශනං චිරං රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකන්ති. සාදු සාදු සාදු. සීලයේ ආනිසංස, සීලයේ ගැඹුර, සීලයේ අර්ථය සහ සීලයේ ඵලය පිළිබඳව මනවින් ඔබට අවබෝධය ලබා දෙමින් අදත් මේ උතුම් මෙත්නෙත් පාමුල ධර්මදේශනාව පවත්වනු ලැබූ
ගම්පහ මිරිස්වත්ත හෙට්ටියාදෙනිය ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනාධිපති විචිත්‍රබහනී ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත අතිපූජනීය කැටවල හේමාලෝකනා හිමිපාණන් වහන්සේට අපි කවුරුත් ඉන්න තැනක සිට හයියෙන් හඬනගා සාදු හඬක් පවත්වා නිදුක් නිරෝගී සුව චිරජීවනය හා උතුම් ධර්මාවබෝධය ලැබේවායි ප්‍රාර්ථනා කරමු. අපි කෙටි විරාමයක් ලබා ගන්න සූදානම්. විරාමයෙන් අනතුරුව නැවත මුණ ගැසෙන්නේ ඉරිදා මෙත්නෙත් පාමුල ධර්ම සාකච්ඡාව සමගින්. අයිබෝවන් නැවතත් හැම දෙනාටම තුන්රුණේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් තෙරුවන්ගේ අනන්ත වූ ගුණය තුල පිහිටා කටයුතු කරන්නට ඒ ගුණයන් සිහිපත් කරමින් ජීවිතය සුවපත් කරගන්නට අවශ්‍ය කරන ධෛර්ය ශක්තිය නෝඩුව ලැබෙන්න කියලා අපි මෙත්නෙත් පාමුල ධර්ම සාකච්ඡාව ආරම්භයේදී ඔබට ප්‍රාර්ථනා කරනවා. අදත් මේ උතුම් මෙත්නෙත් පාමුල ධර්මදේශනාවෙන් අනතුරුව පවත්වන ධර්ම සාකච්ඡාව සඳහා වැඩමවන්නට යෙදුණු ගම්පහ මිරිස්වත්ත හෙට්ටියදෙනිය ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනාධිපති විචිත්‍රබහනී ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත අතිපූජනීය කැටවල හේමාලෝක නාහිමිපාණන් වහන්සේව අපි කවුරුත් හඬනගා සාදු හඬක් පවත්වමින් ඊ타ත්ම ගෞරවයෙන් මෙලෙස පිළිගැනීම සිද්ධ කරමු. අපේ හාමුදුරුවනේ සීලය පිළිබඳව ඊ타ත්ම පුළුල් විග්‍රහයක් ඔබ වහන්සේ ධර්ම දේශනාව තුළ සිද්ධ කරන්නට යෙදුණා. ඉදිරියේදී නවම් පුරපසළොස්වක පොහෝ දිනයේ ලැබෙන්නේ. මං හිතන්නේ ඒ පුරපසළොස්වක පොහෝ දිනයේදී අතිශයින්ම අපේ සදහවත් පිරිසට මේ සීලය පිළිබඳව කරුණු මෙනෙහි කරමින් දවස ඊ타ත්ම සාර්ථකව ගත කරන්නට පුළුවන්කමක් ලැබේවි. ඒ වගේම අනාගතයේදී යම්කිසි ආකාරයකින් මේ සීලයක පිහිටා කටයුතු කරන්නට බලාපොරොත්තු වන සියලු දෙනාට මේ උතුම් ධර්ම දේශනාව මහත් වූ ශක්තියක් බවට පත් වෙනවා. ඒ පිළිබඳව තව තවත් කරුණු සහ ගැටලු ඇතිතැන් निराකරණය කර ගැනීම සඳහායි මේ මෙත්නෙත් පාමුල ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නේ. අපි දන්නවා අපේ හාමුදුරනේ ඔබ වහන්සේ දේශනා කරන්නට යෙදුණු ආකාරයට සහ සමාජයේ දෙස යොමු වී සමාජය පිළිබඳව ගැඹුරින් අවබෝධයක් ලබා ගන්න කටයුතු කරන විට අපිට පෙනී යන දෙයක් තමයි සැබෑ සීල සම්පත්තිය සුගතිගාමී වීමට මඟ පෙන්වනවා වගේම අපි බොහෝ විට දකින අවස්ථාවන් තිබෙනවා සිල්වන්ත යැයි පවසමින් දුස්සීලව කටයුතු කරන බොහෝ දෙනෙක් සමාජයේ ඉන්නවා. ඔවුන්ට අත්වන ඉරණම කොමක්ද කියලා පහදා දෙමින් අද සාකච්ඡාව ආරම්භ කරමු. වාසනාවන්ත ධර්මයට කැමති සිල් ගුණ වඩන ශ්‍රාවක ශ්‍රාවිකා පින්වත්නි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ සිව්වනක් බුදු පිරිස වෙනුවෙන් යමක් නිර්දේශ කළාද, ආනාදේශනා වශයෙන් විනය නීති වශයෙන් පනවා වදාළද, යමෙක්කේ විනය නීති වශයෙන් පනවා වදාළ අවවාද වශයෙන් දේශනා කොට වදාළ ධර්මකාරණාවන් ක්‍රියාත්මක කරන්නා වගේ පෙන්වන ජීවිතයක් තුළ ඒවායින් පරිබාහිරව කටයුතු කිරීමෙන් ලැබෙන්නා වූ බියකර විපාක තමයි පළවෙනි එක සතර අපායේ දොරටු විවෘත වීම. දෙවෙනි එක තමයි මෙලව ජීවිතයේදී දිට්ඨ ධම්ම වේදනයේ වශයෙන්ම ඒවට විපාක වාර ලැබීම. අනිත් පැත්තෙන් තුන්වෙනි කාරණේ තමයි එයාට ස්වර්ග මෝක්ෂ සම්පත් වලට අන්තරාය කර ධර්මයක් හැටියට ඒ හොර සිල් ඇති ජීවිතය සරල වශයෙන් කිව්වොත් ඒකාන්තයෙන් හේතු භූත වෙනවා. එහෙමයි. ඒ සියල්ලක් ඊටම භයානකයි. ඒ නිසා බලන්න භාග්‍යතුන් වහන්සේ පරාජිකා පාළිය, පාචිත්‍ය පාළිය, චුල්ලවග්ග පාළි, මහාවග්ග පාළි, පරිවාර පාළි වශයෙන් විනය පිටකයේම පොත් 5කට දේශනා කොට තිබෙනවා. එහෙමයි. ග්‍රන්ථ 5කට. එහෙමයි. එතකොට යමෙක් පරාජිකාවකට පත්වෙයි සිට එසේ පත් නොවුනාක්ෂේ සමාජ ඉදිරියේ පෙනී හිටිනවා නම් එහෙමයි. බුද්ධ සන්තක දානමාන වේවා, සිවුරු පිරිකර වේවා, සේනාසනේ වේවා, ගිලම්පස වේවා යවෙක් පරිහරණය කරනවා නම් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා එයා හරියට තනිකර රත් වෙච්ච ලෝහ ගුලි ගිලින එක හොඳයි. එහෙමයි. මොකද ඒකේ එක සැරයි මැරෙන්නේ. එහෙමයි. අර සිල්පද කඩ කරගෙන සිල්වන්තයෙක් වශයෙන් පෙනී හිටීමේ භයංකර විපාකය
ඒකාන්ත වශයෙන් අනන්ත ප්‍රමාණ ගිනි සිලු වලට මැදි වෙලා. එහෙමයි. ලෝක මුඩරයට වැටිලා. ලෝදිය වක්කරමින් කටයුඹුල අදී කොටගත්තා වූ සියලු කටුක විපාකයන්ට මුහුණදීමට අවශ්‍ය බලපත්‍රය තමයි ශිල්පද බිඳ ගැනීමෙන් ලබන්නේ. නිසා ඉතාමත්ව භයානකයි බුද්ධ සන්තක දේවල් පරිහරණය කරමින් කල්ගත කරනවා නම් යමෙක් දුස්සීලව ඒ දුස්සීල බව. ගිහි ජීවිතය ගත්තොත් කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනම් අපි ඔකට අයිති නැහැ කියලා. නෑ අයිති. එහෙමයි. යමෙක් අර මාකෝ විපාක 4-5ම ලබනවා පින්වත්නි. ගිහියෙක් වශයෙන් ඉඳගෙන සමාජයේ මුලා කරන තැන් මුදල් කරා ගැනීමේ විවිධ කූට ව්‍යාපාර නිසා සුදු ඇඳුම් ඇඳගෙන තමන් සිල්වතෙක් ලෙස හංගවමින් නොඑක ආකාර අධාර්මික දේවල් සම්පූර්ණ කරමින් අධාර්මික මට්ටමින් ධනෙ උපදවමින් ජීවත් වෙන අය කොච්චර ඉන්නවද? එහෙමයි. තුලා කූට මාන කූට කංශ කූට කියලා අපි හිතමු. සුදු ඇඳුම් අඳගත්ත මුදලාලි. එහෙමයි. නමුත් හොරට කිරනවා, හොරට මනිනවා, හොරට බඩු විකුණනවා. වටිනාකම නැති දේවල් වටිනා දේවල් හැට පෙන්නුම් කරනවා. එහෙමයි. එතකොට වටිනාකම රැක ගැනීම සඳහා අර අපි නිකන් කතාවට කියන වගේ ගම්මිරිස් වලට පැපොල්ලට මිශ්‍ර කරලා විකුණ ගන්නවා. එහෙමයි. එතකොට බිරිස් කුඩු ටිකට ගඩොල් කුඩු මිශ්‍ර කරලා විකුණ ගන්නවා. එහෙමයි. ඉතින් මෙහෙම කරන අය බාහිරින් පේන්නේ සිල්වන්තයෝ වගේ ධනයත් හොඳට ලැබෙනවා. එහෙමයි. අසාධාරණයෙන් සල්ලි හම්බ කරන අයට එහෙම නෙවෙන්නත් නේ. එහෙමයි. නොඑක ආකාර මේ උපාය උපක්‍රම මගින් සල්ලි හොයනකොට ඉක්මනින් ධනවත් වෙන්න පුළුවන්. එහෙමයි. ධාර්මිකව ජීවත් වෙන එක නෑ හැමදාම සරල අඩියේ තමයි ජීවත් වෙන්නේ. එහෙමයි. එයත් සමහරලාට අර වැරදි ආදර්ශ අරගෙන කල්පනා කරන අරක පූර්ව ආදර්ශ කරගෙන අහවලා දවසින් දවස දියුණු වෙනවා මාත් දියුණු වෙන්න ඕන ඒ ක්‍රමෙන් තමයි. එහෙමයි. අනිත් අයට හොඳට මට මොකද වෙන්නේ කියලා කවදාවත් හිතන්න එපා. එහෙමයි. අපි දුස්සීල ආකාරයට භාග්‍යවතුන් වහන්සේ අනුමත නොකළ ආකාරයට මේ ධනෝපාර්ජනයේ දෙනවා නම් එයාට ඒකේ විපාක වශයෙන් අර මා කිව්වා මෙලව පරිහානියත් සසර පරිහානියත් නිවනේ දොරටු වැසීමත් ආදී වශයෙන් ත්‍රිවර්ග සම්පත්තියෙන් වැහිලා යනවා. මහ භයානක කටුක දුක්ඛ රෝග ආබාධ වලට ලක් කළා තමයි මැරෙන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා ඊටා භයානකයි සිල්වන්තෙක් වගේ පෙනී හිට දුස්සීලකම් කිරීමේ විපාකය. එහෙමයි. අපේ හාමුදුරනේ දැන් ඔය පැහැදිලි කිරීමත් එක්ක මට ඊළඟට ඔබ වහන්සේගෙන් අහන්න කියලා හිතුණු ප්‍රශ්නේ තමයි දැන් අපි ගොඩක් වෙලාවට පුරපසළොස්වක පොහෝ දිනයේදී උපෝසත අෂ්ටාංග සීලය සමාදන් වෙනවා. එතකොට සමාදන් වෙනවා කියලා කියනවා, ඊට පස්සේ රකින්නවා කියලා කියනවා, වැඩිම සිදු කළ යුතුයි කියලා කියනවා. සීලය කියලා කිව්වම සීලය රකින්න ඕන දෙයක්ද, එහෙම නැත්නම් සමාදන් විය යුතු දෙයක්ද, නැත්නම් වැඩි යුතු දෙයක්ද කියලා තමයි ඔබ වහන්සේගෙන් අහන්නේ. කරුණු තුනම. කරුණු තුනම සීලය සමාදන් විය යුතුයි. සීලය රැකිය යුතුයි. සීලය වැඩි යුතුයි. සීලේ වඩනවා කියන්නේ මොකද්ද කියලා විතරක් තේරුම් කරමුකෝ ඉස්සෙල්ලා. එහෙමයි. රහත් පදවිය දක්වාම වැඩෙන ආධ්‍යාත්මික තත්වයක් ගොඩනගා ගැනීමට සීලේ පදනමයි. මා කිව්වා සීලය පරිපූර්ණකාරී අය ඉන්නවා. එහෙමයි. සමාධිය පරිපූර්ණකාරී අය ඉන්නවා. ප්‍රඥාව ප්‍රමාණකාරී අය ඉන්නවා කියලා කිව්වා. එතකොට යම්කිසි කෙනෙකුට තමන්ගේ සීලය පුළුවන් නම් ප්‍රඥාවේ ප්‍රමාණකාරී තත්වය දක්වා ඔසවා තබා ගන්නට අන්න එයා සීලේ වඩන ලද කෙනෙක්. එහෙමයි. අපි කිව්වා සංකිට්ටු උපෝසත සීලය ගැන සාකච්ඡා කළා අපි ධර්ම දේශනාවේදී. ඒකෙදී වඩා පැහැදිලි වෙන්නේ තමයි මම රහතන් වහන්සේ නමක් රකින්න සීලය නම් රකින්නේ මට රහතන් වහන්සේ නමක් වීමේ තැන දක්වා මේ හිත වඩවන්න සිද්ධ වෙනවා. එහෙමයි. සමාදන් වෙනවා කියලා කියන්නේ මේ ඒකයි ඇත්තටම. එහෙමයි. ආර්යයන් වහන්සේලාට එකතු වෙනවා කියන එකයි සමාදන් වෙනවා කියන්නේ. එහෙමයි. ඒකට සමාදන් වෙන්න බෑ වැඩෙන්නේ නැතුව. එහෙමයි. වඩන්න බෑ සමාදන් වෙන්නේ නැතුව. එතකොට මේ දෙකම කරන්න නම් මනවින්ම තමන්ගේ සීල සම්පත්තිය රකින්න ඕන. එහෙමයි. ඒ නිසා ඊටාම හොඳ පද තුනක් පොත ඇහුවේ. ඔය පද තුනම තමයි පුතා වේරමණී. එහෙමයි. ඔය පද තුනම තමයි සික්ඛාපදං. එහෙමයි. ඔය පද තුනම තමයි සමාදියාමි කියලා හැම සිල් පදයකම ක්‍රියාපද තුන වශයෙන් පැහැදිලි වෙන්නේ. එහෙමයි. අපේ හැමදෙරේ දැන් අපි දන්නවා වගකීම සහ වගවීම කියලා දෙකොට්ටාශයක් තිබෙනවා. එතකොට මේ සීල සම්පත්තියක යෙදෙන පුද්ගලයා කොයි ආකාරයෙන්ද වගකීම සහ වගවීම කියන කරුණු ඉටු කරගන්නේ? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මා සිහිපත් කළ හැටියට යම් කිසි මාර්ග ධර්මයක් අපට අනුශාසනා කළාද ඒ මාර්ග ධර්මය අපි වගකීමෙන් රකින්න ඕනේ. එහෙමයි. වගකීමෙන් රකින්න ඕන. වගකීමක් නැති දැන් අපි උදාහරණයක් හැටියට ගත්තොත් වගකීමක් නැති ජීවිතයට පොඩි විහිළු කතාවක් කියමුකෝ. එක
ආයතනක හිටියලු අද වචනෙන් කරන ස්කුරුටි කෙනෙක් නැත්නම් ආරක්ෂක නිලධාරී. ඉතින් දැන් මිනිහාරි කට්ට මිනිහා. දැන් දවසක් රාත්‍රී සේවය දෙනෙක් කෙනා උදේ දැන් එනවා ආයතනාධිපතිතුමා. කර්මාන්තශාලාවේ අයිතිකරු කියමුකෝ. එහෙමයි. ඉක්මනින් දුවගෙන ගියා. ගේට්ටුව ඇරලා කිව්වා අප්පච්චී අධිපතිතුමනි මට ඔබතුමාට විශේෂ කාරණාවක් තියෙනවා කියන්න. එහෙමයි. මොකද්ද? මම හරි භයානක හීනයක් දැක්කා. එහෙමයි. ඔබතුමා අද දවසේ හරියට පරිස්සම් වෙන්න ඕනේ. එළියට පහළියට යන එනවනම් කායෙක් හරි යන්න එන්න ඕනේ. එහෙමයි. එහෙමද? බොහොම හොඳයි කියලා දැන් ගියා එහෙමයි. ඔෆිස් එකට. පැය භාගයක් විතර පස්සේ කතා කළා අර මිනිහයාට. පණිවිඩයක් ආවා. අර බොස් කතා කරනවා. කියා හොඳයි මේ ලියුම අරගෙන යන්න පුළුවන්. මේ මාසේ මෙතෙක් වැඩ කරපේ පඩියත් මෙතන තියෙනවා. එහෙමයි. ඇයි අධිපතිතුමනි නැත්නම් ඇයි මැනේජර් මහත්තයෝ කියලා හරි මොකක් හරි අහන්න ඇතිනේ. ඇයි දැන් මං ඔබට වගකීමක් නේ බාර දීලා ගියේ. එහෙමයි. උඹ කරලා තියෙන්නේ බුදිය ගත්ත එකනේ. එහෙමයි. ඒකනේ හීනේ දැක්කේ. එනිසා වහාම යන්න පුළුවන්. අන්න ඒ වගේ වගකීමක් නැති මිනිහා වග වෙන්නේ කොහොමද යමකට? ඒතර වගකීමයි වගවීමයි දෙකම නිකන් එක වගේනේ. එතකොට වග වෙනවා කියලා කියන්නේ මම මටයි වග වෙන්නේ. එහෙමයි. මං අනුන්ටයි වග කියන්නේ. එහෙමයි. යමක් වුණොත් එහෙම ඔයා වග කියන්න ඕන. කියන්නේ අහවල් තැන මේ විදිහේ බෝම්බයක් පිපුරුණා. එහෙමයි. අහවල් සංවිධානයේ තියෙන මේකේ වගකීම බාර අරගෙන තියෙනවා. එහෙමයි. එතකොට ඒ කියන්නේ අනුන්ට වග කියනවා කියන්නේ ඔව් ඒක මම කළේ කියලා වගකීම බාර ගන්නවා. එහෙමයි. නමුත් සමහර අය වග කියන්නේ නැහැ. නමුත් වග වෙනවා. එයාට වග කියන්නේ යමක් ඉතුරු වෙන්නේ නැහැ. එයා හොඳට වගවීමෙන් මේක මගේ රාජකාරී මේක නිසා තමයි මට 54ක් ලැබෙන්නේ. ඒ නිසා මම මේක හොඳින් රැක ගන්න ඕන කියන තැන ඉන්නවා. ඒකට සීලයත් ඇත්තටම මගේ භාග්‍යවතුන් වහන්සේ වදාළ මාර්ගය තුල මගේ හිත වඩන හින්දා තමයි මට සිව්පස ලාභ ලැබෙන්නේ. ඒ නිසා මම මට වග වෙන්නට ඕනේ. මා ගැන බලා ගන්නට ඕනේ. මම අවංකවම හෘද සාක්ෂියට එකඟව හිතින් හිතන දේ කටින් කියන්නේ නැත්තම් එහෙමයි. කටින් කියන දේ කයින් ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් ඇත්තට මම සිල්වන්තයෙක් නෙවෙයිනේ. එහෙමයි. යථාවාදී තථාකාරීනේ. එහෙමයි. එතකොට තමන් අනිත්‍යයට නොකියුවත් මා තුල ක්‍රියාත්මක වෙන්න ඕන ටික මම ක්‍රියාත්මක කරනවා නම් ඒක ලොකු දෙයක් නේ. ඒක තමයි වගවීමයි වගකීමයි කියන්නේ. එහෙමයි. හොඳයි අපේ හාමුදුරනේ දැන් අපි ඉස්සර කාලේ නැත්තම් අපි පුංචි කාලේ අපි දැකලා තියෙනවා ගමේ පන්සලේ උපෝසථ අෂ්ටාංග සීලය සමාදන් වෙන අපේ අත්තම්මලා සවස් භාගයේදී සිල් පවාරණ කටයුතු සිද්ධ කරන්නේ නැහැ. පහුවෙදා උදේට තමයි සිල් පවාරණ කටයුතු සිද්ධ කරන්නේ. හැබැයි වර්තමානයේ අපිත් ලොකු වෙලා සමාජයත් වෙනස් වෙලා තාක්ෂණික වශයෙන් දියුණු වෙලා දැන් අපිත් විවිධ පොය දවසට සජීවී වැඩසටහන් සිද්ධ කරනවා. එතකොට අපි දකිනවා අපේ හාමුදුරනේ අර ඉස්සර කාලේ නැත්තම් අතීතයේ හිටිය අත්තම්මලා වගේ වර්තමානයේ ඉන්න අත්තම්මලාට සහ සදෑවත් පිරිසට මේ සීලය අර රාත්‍රී කාලයේදී නැත්තම් දිනයක් පුරාවට නැත්තම් අපි හිතමු පැය 24ක් උදේ 6ට සීලය සමාදන් වුණොත් පහුවදා උදේ 6 වෙනකන් ඉන්න පුළුවන් කමක් නැහැ. එතකොට මේ ආකාරයට දැන් අපිත් ඇතැම් විට අවස්ථාවලදී සඳහන් වෙනවා උදෑසන 6ට සමාදන් වන උපෝසථ අෂ්ටාංග සීලය සවස 5:30ට අපි පවාරණ කටයුතු සිද්ධ කරමු කියලා සඳහන් කරනවා. මේ පවතින වාතාවරණයත් එක්ක. එතකොට එවැනි ආකාරයට උදෑසන 6ට සිල් සමාදන් වෙලා නිශ්චිතව දවසක් නැත්නම් පැය 24ක පූර්ණ කාලයක් ඉන්නේ නැතුව අතරමංගෙදී පවාරණ කටයුතු සිදු කිරීම ජීවිතයට හානි කරයිද නැත්නම් මේ සීලය රැකීමට යම්කිසි හානිකර තත්වයක් ඇති කරනවද? ඒකට හොඳ උත්තරයක් තියෙනවා. යෝච වස්ස සතං ජීවේ දුස්සීලෝ අසමාහිතෝ. එහෙමයි. ඒකහං ජීවිතං සෙය්‍යෝ සීලවන්තස්ස ජායිනෝ. මේක හොඳට අහගෙන හිටියාම අර්ථ විවරණය කරගත්තම අපේ ප්‍රශ්නට උත්තරයක් එනවා. මම උත්තරෙත් කියනවා. එහෙමයි. කෙනෙක් අවුරුදු 100ක් දුස්සීලව ජීවත් වෙනවට වඩා එහෙමයි. ඒකහං ජීවිතං එක දවසක් සිල්වත්ව ජීවත් වුණොත් ඒක තමයි කිව්ව වටින්නේ. එහෙමයි හාමුදුර. ඒ වගේ 24 පැයක් සිල් රකින්න පුළුවන් නම් හොඳයි. එහෙමයි. වඩන්න පුළුවන් නම් හොඳයි. නමුත් බුදුරජාණන් වහන්සේ කොතැනකදීවත් දැඩි දණ්ඩනයකට කිසිවක් පත් කළා නැහැ. එහෙමයි. දැන් අර කිව්ව සංකිට්ඨ උපෝසථ සූත්‍රය, විත්තත උපෝසථ සූත්‍රය වැනි සූත්‍ර දේශනා උපෝසථ වර්ගයේ ගත්තම
ඒකේ තියෙනවා මේ දිවා කාලයේද මේ රාත්‍රී කාලයේද රහතන් වහන්සේලා අනුව කල් ගෙවනවා කියලා. ඒක හරි. එහෙමයි. ඒ යුගයේ හැටියට ඒ ටික ඇත්තටම කරන්න පුළුවන්. එහෙමයි. ඔබ සිහිපත් කළා වගේ පුතේ අපි කුඩා කාලේදී අපිත් ඒ අත්දැකීම ලැබුවා, අපි අත්දැකීම වින්දා. එහෙමයි. අපි අම්මත් එක්ක අත්තම්මත් එක්ක සීයත් එක්ක පන්සලට ගිහිල්ලා පහුවදා උදේ තමයි ගෙදර එන්නේ. එහෙමයි. ඉතින් පහුවදා උදේ ගෙදරට එනකොට සමහරට අතරමඟ ඇත්තෝ කැඳ සකස් කරගෙන තියෙනවා. එහෙමයි. මග නවත්තලා ඊයේ රෑ මොකවත් නෑනේ කියලා කැඳ ටිකක් පිළිගන්නවා. මහත්ඵල මහානිසංස කරදර පින්කමක් ඒක. එහෙමයි. ඒ තරමට මිනිසුන්ට ඉස්සර විවේකයේ තිබුණා. එහෙමයි. අද සිකුරාදා එහෙම නැත්නම් බ්‍රහස්පතින්දා පොය කියලා හිතමු. එහෙමයි. එදා සිල් සමාදන් වෙලා අම්මා ගෙදර එනකම් බලාගෙන ඉන්න හැන්දෑවට බඩු ටික ලෑස්ති කරගෙන පාන්දර 4ට හිටු ඒ වැඩට යන්න. එහෙමයි. දරුවන්ගේ දරුවෝ බාර දීලා යන්න. එහෙමයි. ඉතින් ඒ කාර්යභාරය කරන්න එපාය. එහෙමයි. ඉතින් ඒ නිසා 24 පැයම ඉන්න බැරි වුණා කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉන්න පුළුවන් යම් කිසි වෙලාවක්ද ඒ යම් කිසි වෙලාව තුල ඒ සීලය මෙවින් ආරක්ෂා කරන වරුවක් වෙන්න පුළුවන්. එහෙමයි. සමහරට එක පැයක් වෙන්න පුළුවන්. ඒ පැය දැන් අපි මෙහෙම හිතමු. අපිට උදේ අද දවසේ වැඩ රාජකාරී රාශියක් ඉදිරියට තියෙනවා. අද පොය කියලා හිතමු. එහෙමයි. උදේ ගියා. හාමුදුරුවෝ සිල් සමාදන් වෙන වෙලාවට සමහරට උතුරු සළු වර්ගමක මොකවත් නැති වෙන්න පුළුවන්. එහෙමයි. එයා සිල් සමාදන් වෙලා එයා උපාසක දාන දෙන්න ගියේ. එහෙමයි. එයා උපාසක දානෙත් පිළිගන්නලා සිලුත් සමාදන් වෙලා ඔක්කොම කළිවලා ගෙදර එනවා. එහෙමයි. ඒතර පැයක විතර කාලය සිල් පිළිලා තියෙන්නේ. එහෙමයි. ඒ ඇතිනේ. එහෙමයි. මනවින්ම සීල ආරක්ෂා කරන නිසා වැදගත් වෙන්නේ කාලය නෙවෙයි. එහෙමයි. අධ්‍යාත්මය තුළ පිහිටුවාගත්ත ධර්මතාවන්ගේ සංවර්ධනය වැදගත් වෙන්නේ. එහෙමයි. ඒ නිසා ඒකට අපි කාල නිර්ණයක් නොකියා ඉමු එක වැඩිය හොඳයි. එහෙමයි. අපි හැබැයි එක්තරා වරුවක් තමයි කියන්නේ. මොකද අජ්ජ ඉමංච දිවසං උපෝසතං උපවසාමි සිල් දෙනකොට කියනවා. එහෙමයි. අජ්ජ ඉමංච දිවසං එහෙමයි. මේ දිවා කාලෙත් උපෝසතං රාත්‍රී කාලෙත් මේ සීලේ පිහිටලා ඉන්නවා කියලා. එහෙමයි. එතකොට අජ්ජ අඩ දිවසං කිව්වත් කමන්නේ. මං අඩ දවසයි ඉන්නේ. එහෙමයි. එවන තමයි උදේ ඉඳන් හැන්ද ඒක හිතෙන් තියෙන අදිෂ්ඨානය ගොඩනගා ගත්තට පස්සේ හැබැයි අදිෂ්ඨාන කරන කාල සීමාව තුළ සිල්පද නොබිදගෙන ඉඳීම ප්‍රමාණවත් හැටියටයි මම කල්පනා කරන්නේ. එහෙමයි. එතකොට හාමුදුරනේ මේ පවාරණ කටයුතු සිද්ධ කරනවනේ. අපි දැන් සාමාන්‍යයෙන් අෂ්ටාංග සීලේ සමාදන් වෙලා පවාරණය කිරීම අපි ඔය පුංචි කාලේ ඉගෙනගෙන තියෙන්නේ පන්සිල් සමාදන් වෙලා සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් වැඩ ඉන්න නැත්නම් බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් වැඩ ඉන්න තැනකට ගිහිල්ලා නමස්කාරය කියලා පංචශීලයේ සමාදන් වෙලා පවාරණ කටයුතු කරගන්න පුළුවන් අපිටම කියලා. ඒක ඇත්තටම නිවැරදිද අපේ හාමුදුරනේ? ඇත්තට ඒක වඩා හොඳ වීම සඳහා මම පොතකුත් දීලා තියෙනවා නිවැරදි සීලයක පදනම කියලා. මම ඒකෙත් කියලා තියෙනවා පවාරණ වාක්‍යයක් වෙලම තියෙනවා. මොකද හේතුව දැන් අපි හිතමුකෝ අපි වස් සමාදන් වෙනවා කියනවා. එහෙමයි. ඒතර වස් පවාරණය කියලා එකක් තියෙනවා. එහෙමයි. ඒ වස් පවාරණයට වාක්‍ය කියනවා අපි වාක්‍යයක් කියලාම තමයි පවාරණ නැත්තම් පවාරණය වෙන්නේ නැහැ. එහෙමයි. සංගම්බන්තේ පවාරේමි. එහෙමයි. ස්වාමීන් වහන්සේලා දැනගත යුතුයි මම දැන් පවාරණය කරනවාද හිට. සංගම්බන්තේ පවාරේමි. මේ ගෙවුණු කාල සීමාව තුළ දිත්තේනවා සුතේනවා පරිසංකායවා වදන්තු මං ආයස්මන්තං පස්සන්තෝ පටිකරිස්සාමි ආදී වශයෙන් වාක්‍යයක් කියනවා. එහෙමයි. මේ කාල සීමාව තුළ වහන්සේලා මගේ සීල පදයාගේ බිඳීමක් දැක්කානම් හෝ සුතේනවා ඇසුවානම් හෝ අඩු ගානේ මගේ සීල සම්පත්තිය ගැන වහන්සේලාට සැකයක් තියෙනවා නම් හෝ වදන්තු මං අනේ මට වදාරන්න සිහිපත් කරන්න. එහෙමයි. පස්සන්තෝ පටිකරස්ස මං ඒක මගේ වැරද්ද මා තුලින් දැකලා මං පිළියම් යොදා ගන්නම් කියලා පිළියම් යොදා ගන්නා වැඩපිළිවෙලක් තියෙනවා. කොච්චර සංකීර්ණ තැනකට මේ සීලේ පවාරණය ගමන් කරලා තියෙනවද කියලා පැහැදිලි අපිට එතකොට. එහෙමයි. දැන් අපිත් ඒ නිසා සිල් පිහිටියාම සිල් සමාදන් කරවපු ස්වාමීන් වහන්සේ වේවා වෙනත් ස්වාමීන් වහන්සේලාට වේවා අපේ හිතින් ගතින් වදනින් තුනුරුවන්ට වේවා යම් පමාවක් වුණා නම් ඕකාස වන්දාමි බන්තේ. එහෙමයි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්ඡයන් කමත වේ බන්තේ ඕකාස කමාමි බන්තේ. එහෙමයි. හැන්දෑවට වැඳලා යනවා. ඒ දැන් පිළිවෙලකට ගිහලා වැඳලා ගියට හරියන්නේ නැහැ. එහෙනම් සීල් සමාදන් වෙන්නත් පුළුවන් මොකක්වත් නැතුව. එහෙමයි. එතකොට ඊළඟට ඔබ රැස් කරගත්ත යම් කිසි ගුණයක් නැත්නම් ඒක අපට අනුමෝදන් කරන වාක්‍ය පුරුදු වෙන්න පරණාය ළඟ තිබුණා මේක. මං අනන්ත බණවලට කියලා තියෙනවා. එහෙමයි. ඕකාස වන්දාමි බන්තේ මයා කතම් පුඤ්ඤං සාමින අනුමෝදන්. සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං කියලා අනුමෝදන් කරවීමත් අනුමෝදන් වීමත් කරනවා. ඊළඟට දැන් අපි අට සීලයක්නේ රැකගෙන ඉන්නේ. ඕ දස සීලේ හරි. ඉමිනා අට්ඨංග උපෝසත සීලං ධම්මං පවාරේමි.
ඉමිනා අට්ටංග උපෝසත සීලන් ධම්මං පවාරේමි. එහෙමයි. මම දැන් අෂ්ටාංග උපෝසත සීලේ පවරන. ඉදානි දැන් පටන්. එහෙමයි. තිසරණේ සද්ධින් පංචශීලන් ධම්මං සමාදියාමි. අන්න ක්‍රමානුකූලව එක ඇඳුමක් ගලවලා අනිත් ඇඳුම ඇඳගත්තා. එහෙමයි. අන්න විනයානුකූලයි. එහෙමයි. අපි අර පන්සිල් පවාරණය කරන්නේ අටසිල් සමාදන් කරනකොට පන්සිල් කියලා කියන්නේ අටසිල් වලට බාල සීලයක් නිසා ඒකේ පවාරණය කරන්න දෙයක් නැහැ. එහෙමයි. අටසීලයේ බලවත් එකක් නිසා නැවත පහලට එන්න ඕන නිසා ඒක පවාරණය කළ යුතුයි. එහෙමයි. ඒ නිසා ඕක තමයි අපේ ශාසනයේ විනය. එහෙමයි. මං හිතන්නේ ඔන්න net අහන ජාතිය නාලිකාව ශ්‍රවණය කරන අපේ සදහවත් පිරිසට යම්කිසි පවාරණය සම්බන්ධයෙන් ගැටලුවක් තිබුණා නම් මේ ගැටලුවත් निराකරණය කරගන්නට පුළුවන් කමක් ලැබෙන්න ඇති. එළඹෙන නවම්පුර 15ක පොහෝ දිනයේදී මීට පෙර මෙවැනි අඩුපාඩුකම් සිද්ධ වූවා නම් ඒ අඩුපාඩුකම් නිවැරදි කරගෙන මෙතෙන් සිට ඉදිරියට කටයුතු කරන්නට හැකියාවක් තිබෙනවා. අපේ හැඳුරුනේ අපි කෙනෙක් සමගින් ලෙන්ගතු වුණාම, හිතවත් වුණාම, සහෝදරකම් ඇති කරගත්තාම, කල්යාණ මිත්‍රත්වයෙන් කටයුතු කරන අවස්ථාවන් වලදී සමහර විට ගිහි වේවා පැවිදි වේවා මේ දෙපාර්ශ්වය අතින්ම නොදනුවත්කමින් පුංචි අඩුපාඩුකම් සිද්ධ වෙන්න පුළුවන් කමක් තිබෙනවා. ඒ නිසාවෙන් මම මේ ප්‍රශ්නේ අහන්නේ මොකද සිල්වන්ත ජීවිතයක තිබෙන ගුණයන් පිළිබඳව අර ඔබ වහන්සේ පැහැදිලි කර ආකාරයට ඕනෑ තරම් දේවල් පැහැදිලි කරන්නට පුළුවන්. ඔබ වහන්සේට අද දවසම මේ පැය 24ම හරි සතියෙම හරි මේ බණ දේශනා කරන්න කිව්වනම් ඒකේ කිසිම ගැටලුවක් නැහැ. අපේ හාමුදුරනේ ඔබ වහන්සේ මැනවින් පැහැදිලි කරනවා. ඒ නිසාවෙන් මම මේ ප්‍රශ්නේ අහන්නේ එවැනි හිතවත්කමක් ගොඩනැගුණම අපේ හාමුදුරනේ අපි සමහර විට අර තැන්න නොතන වෙලාවක් කලාවක් නොදෙන ආයේ හාමුදුර මගෙත් එක්ක හිතවත්නේ ඒ හින්දා දැන් මම දුරකථන ඇමතුමක් ගන්නවා. සමහර විට දවල් 11:00ටත් දුරකථන ඇමතුම් ගන්නවා. 12:00ටත් ගන්නවා. 1:00ටත් ගන්නවා. අනිත් එක අපේ හාමුදුරනේ මේ අපි දැකලා තියෙනවා සාමාන්‍යයෙන් දැන් විනයක් කියන දේ, සීලය කියන දේ, හික්මීම කියන දේ අත්‍යවශ්‍යයිනේ. එක දිගට කෙනෙකුට මේ ජංගම දුරකථනෙන් වේවා එහෙම නැත්නම් ස්ථාවර දුරකථනෙන් වේවා ඔහේ රින්චනකල් ෆෝන් එක කනේ තියාගෙන ඉන්නවා. සාමාන්‍යයෙන් එහෙම සුදුසුද එහෙම ගන්න පුළුවන් ද හාමුදුරුවෝ කෙනෙක්ට හිතුණු වෙලාවට මගෙත් එක්ක හිතවත් කියලා දුරකථන ඇමතුමක් වේවා එහෙම තැනක් නොතැනක් දැනගෙන කතා කරන්න පුළුවන් කමක් තියනවද මේ ශාසනික වශයෙන් සහ සදහවත් ජීවිතය සම්බන්ධයෙන් ගත්තාම? තැන නොතන ටත් වඩා වටින්නේ කාලය ගැන බලන එක කියලා මට හිතෙනවා. එහෙමයි. දැන් සමහරට අපි ධර්ම දේශනාවක් කරමින් ඉන්නවා. එහෙමයි. එක වතාවක් දෙවතාවක් ඉතිමු රින්ග්ස් ගියා කියලා. එහෙමයි. හැබැයි ටෙලිෆෝන් එක පාවිච්චි කරන අපිත් පොඩ්ඩක් දැනගන්න ඕන යම් කිසි කටයුත්තකට යෙදෙනකොට හැම පැත්තෙම දෙපැත්තක් තියෙනවානේ. එහෙමයි. දැන් අපි පාංශුකූලක ඉන්නවා, බණක ඉන්නවා. ටෙලිෆෝන් එකත් ඔන් කරලා තියෙනවා. රින්ග්ස් යනවා, අපටත් ඇහෙනවා, රටටත් ඇහෙනවා. එහෙමයි. කොච්චර කැතද? එහෙමයි හඳුනන්නේ. දැන් බොහෝ වෙලාවට අපට අත්දැකීම තියෙනවා. ඒ වැරද්ද තියෙන ගිහියගේද? දැන් හවස 3ට 4ට කියලා හිතමු පාංශුකූලයක්. එහෙමයි. අපි දැනගන්න එක්ක දුරකථනය අරගෙන යන්න නැති වෙන්නේ එක්ක අරගෙන යනවා නම් ඒක සයිලන්ට් කරලා පස්සේ අදාළ අංකයට ඇමතුමක් ලබා දීලා ඔබ මට කතා කළාද කියලා අහලා බලන එක. එහෙමයි. හැබැයි දායකව දැනගන්න ඕන එකක් තමයි දවල් 10:00 පස්සේ එහෙමයි. 2:00 විතර වෙනකන් ස්වාමීන් වහන්සේලා දවල් දානේ වළඳට පැන් පහසු වෙන ඊළඟට දාන ගෙන අපෙත් යන බණ ටිකක් කියන එහෙමයි. වෙලාව. එහෙමයි. ඒ වෙලාවේ දුරකථනේ නාද වෙනවා. එහෙමයි. සයිලන්ට් දාලා තිබ්බත් නාද වෙනවනේ. එහෙමයි. මට උගන්වන්න ඕන වෙනවා මේ රටට පාඩම්. එහෙමයි. දැන් මම මේ එකට වන්දනා කරනකොට අනිත් අය ගාථා කියනවා ඇහෙනවා. එකවර අපි ගාථා කියන්නේ. එහෙමයි. මං ටෙලිෆෝන් එකට ආන්සර් කරලා කියනවා අපි බුදුන්ම දිනවා කමක් නැද්ද? එහෙමයි. දැන් 11:00 උඩ බිමක් නැතුව කතා කරනවා. එහෙමයි. මේ දාන වැළඳුවට කමක් නැද්ද මං? එහෙමයි. මොකද්ද? දාන වැළඳුවට කමක් නැද්ද? එහෙමයි. කිව්වම ආයි ජීවිතේ තියෙනකන් කතා කරන්න. එහෙමයි. දැන් මෙහෙමවත් උගන්නන්න බෑ බණ කියලා බැයි නා. එහෙමයි හඳුනන්නේ. ඉතින් ඊළඟට ඔන්න එනවා මිනිස්සු කාලා නාලා සුව පහසු ඔක්කොමත් අරගෙන හරියටම දවල් 12ට. එහෙමයි. මේ ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් හම්බෙන්න කතා කරන්න අං අර හෙට වෙලා ඉඳලා මං දිවා විහරණේ ඉවරණ කරපුවාම 2ට විතර වරෙන්. එහෙමයි. සිංහල භාෂාවෙන් කියා දුන්නාම අපේ උන්ට තේරෙනවා මේ වෙලාවේ නම් බොරු කියන්න ඕනේ නෑනේ. මේ වෙලාවේ දාන වන්දනයි වෙලා හරි අමාරුයි. ඇත්තට අපි නිකන් ඉන්නව නෙවෙයි හරියට වෙහෙසෙනවා. හරියට මහන්සි වෙනවා. විවේකයක් ඕන වෙලාවේ විවේකය අහිමි කරනවා නම් ඒක පිනක්ද පවද්ද කියන්න මට. එහෙමයි. මේ ඕනකමෙන් මම කියලා තියෙන්නේ එන්න එපා පන්සලකට 12 වෙනකොට. 12 වෙනකොට එන්න. ඒ 12 වෙනකොට එන්නේ බත් කන්න. එහෙමයි. මෙහෙ බත් නෑ.
එනවා නම් බැඳගෙන ඇවිල්ලා බත් කෑවට කමන්නේ. සාකච්ඡා කරන සම්මන්ත්‍රණ කරන වෙලාවකුත් නැහැ වෙලාවේ. එහෙමයි. මේවා මිනිසුන්ට කියලා දෙන්න ඕනේ. එතකොට මිනිස්සු යමක් තේරුම් ගන්න. මම මීට ඉස්සෙල්ලා බණකටත් කියලා ඇති. රෑ 11යි 11:45යි. එහෙමයි. එලෝ මෙලෝ සිහියක් නැති ගෑනු ඉන්නවනේ. එහෙමයි. ඔන්න ටෙලිෆෝන් කරනවා. මේ සතපිලාද එහෙමයි. 11 මාරට බොල රෑට සතපුලා දාන්න නැතුව වෙනමක් කරනවද කියනකො පිරිතකට නොගියන. එහෙමයි. දැන් මේ අහන්නේ මොකටද? එක්ක භාග වෙලාවට එලෝ මෙලෝ සිහි කල්පනානතු නම්බර එක ඩයල් කරනවා. කතා කරපම් අනේ වැරදීමක්. එහෙමයි. වැරදීමක්. ඒ වරදින් ඉස්සෙල්ලා අපි සිහි කල්පනාවෙන් කටයුතු කරන ඕක වෙන්නේ තව කෙනෙකුට කොච්චර අපහසුවක්ද කියලා බලන්න. එහෙමයි හාමුදුරනේ. මම කිසි වෙලාවක ජනවාරි 1 වෙනිදා ටෙලිෆෝන් එක උස්සන්නේ නැහැ නේ. එහෙමයි. කිසි දවසක මගේ උපන් දිනේට මම ටෙලිෆෝන් එක උස්සන්නේ නැහැ නේ. එහෙමයි. කිසි දවසක 15ක පොයට මම ටෙලිෆෝන් එක උස්සන්නේ නැහැ නේ. එහෙමයි. මොකද හේතුව? දුරකථනයෙන් සෙත් පතන්න බලා ඉන්නවා. එහෙමයි. දැන් මේවේ හොඳ ඒවත් තියෙනවා, ගරුත්වේ නැති වෙච්ච ඒවත් තියෙනවා. එහෙමයි ඒ හාමුදුරනේ. නිසා කතා කරතත් කතා නොකරතත් මේ හැමදේම කලාව වෙලාව පුද්ගලයා තැන නොතැන හැම විටකම බලලා තමයි කතා කරන්න ඕනේ. එහෙමයි. අපේ හාමුදුරනේ ඊළඟට තිබෙන ප්‍රශ්නය තමයි අපි ධර්මදේශනාවක් සඳහා හරි බෝධි පූජාවක් සඳහා හරි වෙනයම් අපේ ආගමික කටයුත්තක් ඉටු කර දෙන්නට ඉතාමත්ම ගෞරවයෙන් හාමුදුරන් වහන්සේ වැඩමවලා ධර්මාසනයේ තැන්පත් වීමට අවශ්‍ය කරන පහසුකම් සලසලා දීලා පූජාව ඉවර කරාට පස්සේ අෂ්ට පරිස්කාර වේවා සෙසු පරිස්කාර වේවා ඉතාමත්ම ගෞරවයෙන් සදහසිතින් යුක්තව පූජා කරනවා. පූජා කරලා නැවත හාමුදුරන් වහන්සේගේ වැඩමවීම සිද්ධ වෙන මොහොතේ හාමුදුරන් වහන්සේ වැඩිය වාහනයට හරි එහෙම නැත්නම් වෙනත් යම්කිසි ස්ථානයකට හරි නැත්නම් ආවාසයකට මේ පිරිකර රැගෙන යා යුතුයි. හැබැයි බොහෝ වෙලාවට අපි දකිනවා එක්ක අෂ්ටාංග සීලය සමාදන් වෙලා ඉන්න කෙනෙක් වේවා නැත්නම් පංචශීලයේ සමාදන් වෙලා ඉන්න කෙනෙක් වේවා මේ පිරිකර අරගෙන යනවා. එතකොට පවක් සිද්ධ වෙනවද? මොකද හඳුනේ දැන් අපි සිල්වන්ත ගුණවන්ත හාමුදුරන් වහන්සේ නමකට පූජා කරලා තියෙන පිරිකර. හැබැයි අපි කිසිම අවසරයක් නැතුව ඉතාමත්ම ගෞරවයෙන් තමයි අර හාමුදුරන්ට ඒක නැවත මේ පන්සලට අරගෙන යන්න තියෙන දෙයක් නේ කියලා අරගන්නේ. පූජා කරලා තියෙන දේ. එතකොට හාමුදුරනේ පවක් සිද්ධ වෙනවද එහෙම ගන්න කෙනෙකුට? ගන්නවා නම් ඒකේ යම්කිසි වැඩපිළිවෙලක් තිබෙනවාද? පින් සිද්ධ වෙනවා. පින් සිද්ධ වෙනවා. මොකද හේතුව ස්වාමීන් වහන්සේට කරන වතාවතක් නේක. එහෙමයි. දැන් මේ පරිස්කාර උන්වහන්සේට ප්‍රයෝජනවත් විදිහේ දේවල් තමයි පූජා කරන්නේ සදහැතියෝ. එහෙමයි. උන්වහන්සේගේ සීලාදී ගුණේ සලකලා. එහෙමයි. දැන් චේතනහම් භික්කවේ කමං වදාමිනි. එහෙමයි. දැන් මෙතන මේ තියෙන කුඩේ අරන් යන්නේ ගෙදර ගෙනියන්න නෙවෙයිනේ. එහෙමයි හාමුදුරනේ. දැන් මෙතන පිරිකර ටික අරන් යන්නේ මගදී තුවායේ පැත්තකට තියලා ඉතුරු පිරිකර විතර ගෙනියන්න නෙවෙයිනේ. එහෙමයි. මේ කොහොම ස්වාමීන් වහන්සේට සමහරට අරගෙනත් ගිහිල්ලා ඒක නැවත පිළිගන්නලා වැඳලා එන්නේ. එහෙමයි. ඒක නිසා ඒක ලොකු වතාවතක්. ඒක ස්වාමීන් වහන්සේට තනියම කරගන්න බැරි වෙච්ච දෙයක්. ඇත්තට මේක කළ යුතු දෙයක්. දැන් සමහර වෙලාවට අපි හිතමුකෝ දැන් කටින පින්කමක් වේවා ලොකු පින්කම් තියෙනවා. එතකොට ස්වාමීන් වහන්සේලාට බොහෝ පරිස්කාර හම්බ වෙනවා. එහෙමයි. පරිස්කාර පූජා කරන්න පිරිස ඉන්නවා. එහෙමයි. නම් සඳහන් කළා නාමාවලිය පැය ගණන් නම් කියවගෝ ගෙන්නනවා. එහෙමයි. අපිත් දැනගන්න ඕන දේවල් මේ කියන්නේ. එහෙමයි. නමුත් ඒ පිරිකර මම අහවල් හාමුදුරන්ටයි මේ පිරිකර පූජා කළේ කියන එක මතක තියාගන්න. උන්වහන්සේ වළඳලා ඉවර වුණාම ඒ පිරිකර ටික බෑග් එකකට දානවා නම් දාලා වර්ග කීපයක් නම් ඒක බෑග් එකකට දාලා උන්වහන්සේ පිටුපසින් ගොහින් ඒ වැඩිය වාහනයට වේවා උන්වහන්සේ වැඩ ඉන්න ආරාමයට ආවාසයට වේවා ගිහින් දීම ඉතාමත්ම වැදගත්. ඒක හොඳ සී කල්පනාවෙන් කරන්න ඕන. දැන් නැත්තම් පිරිකර පූජා කරන්න ඕන තරම් ඉන්නවා නම් කිය. එහෙමයි. ආපහු ගෙනියනකොට වැඩේ ඉවරයිනේ. ඒ නිසා කෑ ගහන්නට මේ පිරිකර ටික ගෙනියන්න කවුරු හරි එන්නකෝ. ඉතින් කවුරු හරි එන්න ඕනේ නැහැ. පිරිකර පූජා කරපු එක්කනා ඉන්නවා. එයාමයි එක ගිහින් දෙන්න ඕනේ. එහෙමයි. එයාමයි එක ගිහින් දෙන්න ඕනේ. ඒක විශේෂයෙන්ම අවධාරණය කරලා පුරුදු කරන්න ඕන එක. දැන් ඒත් ඕනම ලොක්කෙක්. එහෙමයි. අපි එයා ලොක්කෙක් එයා ආයතන ලොක්කෙක් වෙන්න පුළුවන්. එයාට ලොක්කෙක් වෙන්න පුළුවන්. හාමුදුරන්ට ලොක්කෙක් නෙමෙයි. හාමුදුරන්ට පිරිකර පූජා කරා නම් කවුරු හරි ප්‍රධානියෙක්. එයාට කියන්න මේ හාමුදුරුවෝ කිව්වත් කමන්න. ඔය පිරිකර මහත් එහෙනම් අරන් එන්න. එහෙමයි. එක්ක කියලා කරන්න ඕනේ. එහෙමයි. ලැජ්ජාවටවත් කරන්නේ අඩු ගන්න. එහෙමයි. දැන් ආඩම්බරකමක් තියාගෙනනේ පිරිකර පූජා කරන්න වෙන කෙනෙක්. ඒක ගෙනියන්න ආයේ සේවකයෙක් ඉන්න ඕනේ. එහෙමයි. එතනම වාන්නාදී හිතක් තියෙනවන්නේ. එහෙමයි. පිරිකර පූජා කළ දන ගහලා වැන්දර වැඩක් නැහැ. ඒක ආපහු ගිහින් දෙන කටයුත්තත් වැඩක් පටන් ගන්නවල පුතා ඒක ලස්සනට ඉවර කරන්න බලාගන්න. එහෙමයි. එහෙම තමයි වෙන්න ඕන. දැන් හාමුදුරු වැඩමවන්ට හේවිසිය තියෙනවා. එහෙමයි. කරඬු වැඩමවන්ට හේවිසිය තියෙනවා. දානේ ඉවරලා
මේ බුද්ධ පූජාවට හේවිසි ගැහුවා මිනිස්සු නෑ හේවිසි ගහන. එහෙමයි. කෝ දැන්? ගියා. සල්ලි දෙන්න නරකයි. එහෙමයි. බත් බැඳලා දෙන්න නරකයි. සමහරට බත් බඳිනවා හාමුදුරුවෝ වළඳන්නත් ඉස්සෙල්ලා රැයක් උන්ට. එහෙමයි. බුද්ධ පූජාවට හේවිසි ගහලා ඉවරලා අපි යන්නයි මේ ඉන්නනම් බෑ මේ එහෙනම් ඉන්න කැම ටිකක් බැඳලා දෙන්න. ද්විතීය කොටස පළවෙනි කොටස බුදුහාමුදුරුවෝට දෙවෙනි කොටස හේවිසි කාර්යයන්ට. එහෙමයි. ඒ නිසා කරන්න ඕන දේ හරියට පාඩම් සමහරලාට මිනිසුන්ට පුදුම කලබලයක් තියෙන්නේ. බණට වැඩමවන්න හේවිසි තියෙනවා. මම කියන හේවිසි ගහන අය ඉන්න කියන්නේ. දේවතා ආරාධනාවට හේවිසි ගහන්න. එහෙමයි. හේවිසි ගැහුවත් නැත්නම් දේවතා ආරාධනාව මම කරනවා. එහෙමයි. නමුත් ඒක හුරු කරවනවා. ඊළඟට වාහනෙන් නම් වඩින්න තියෙන වාහනේ දෝ. එහෙනම් වාහනයකට යනකම් හේවිසි ගහන්න ඕන. එහෙමයි. දැන් මේ හෙට උදේ වෙනකම් ගෙදර ඉන්න මිනිස්සු බුදිය ගන්න යන අය. එහෙමයි. ඉතින් ඒ කොයියම දෙක හරි පිළිවෙලක් පිරිසුදුකමක් තියෙන්න එපා. දැන් පෞගිය කාලෙක මේ පින්කමක් තිබුණා. එහෙමයි. ඉතින් හේවිසි ගහ නැත්තන්ට මතක් කළාම මේගොල්ලෝ මගෙන් අහනවා අපේ ආන්දරනේ ඇඳුම් ඇඳලා දෙන්න ඕන. මම කිව්වා ඔව් සෙනග ඉන්නවා ඇඳුම් ඇඳලා දෙන්න ඕන. එහෙම නැතු නිකන් ආවොත් ඒ අහන්නේ පොලිස් නිලධාරියාට සිවිල් නෙවෙයි නම් ඉන්නේ ඇඳුම් අඳින්න ඕනේ කියන එක කියන්න දෙයක් තියෙනවද? එහෙමයි. මොකද ඒකට තව ගාණක් ගන්න නෙමෙයි. එහෙමයි. ඒ තරමටම අපි පිරිහිලා තියෙන්නේ. එහෙමයි. දැන් ඒතකොට අපිට එහෙනම් දානකට ආරාධනා කරනවා අපි අහන්න ඕන සිවුරු ඇඳලා දෙන්න ඕන කියලා. එහෙමයි. තේරෙනවද මං කියන්නේ? එහෙමයි ආන්දර. ඒ නිසා මේවා අපි මේ උගුර ඇතුලේ තියාගෙන ඉන්නේ. එහෙමයි. එක්කෙනෙක්වත් මේවා කියන්නෙත් නෑ කියන්න කම්මැලි කියන්න බයයි. එහෙමයි. ඇයි බය? එහෙමයි. අපි සල්ලි ගෙවලා යන සේවයක් කරගන්නේ. ඒ සේවය හරියට අපිට කරන්න ඕන. හැබැයි ඉතින් ගිහින් ඒ කියන්නේ දැනුමක් නැත්නම් කරන්න දෙයක් නෑ. එහෙමයි. අප පැවිද්දන්ටත් ඒකට දැනුමක් තියෙන්න ඕනේ. මේක වෙන්න ඕන මෙහෙමයි කියන තේරුමක් තීරණයක් අපේ ඇතේ තියෙන්න ඕනේ. එතකොට තමයි වැඩක් ලස්සනට සාර්ථකව පටන් ගන්න පුළුවන්, සාර්ථකව පවත්වාගෙන යන්න පුළුවන්, සාර්ථකව අවසන් කරන්න පුළුවන්. මම මේ පුතා අහපු ප්‍රශ්නේ පිළිකරගෙන ආවේ. නමුත් මම අතිරේක දේවල් කිව්වේ මතක් වෙනකොට මේවා කියන්න ඕනේ. එහෙමයි හාමුදුරනේ. ඒක ඉතාමත්ම වැදගත් අපේ හාමුදුරනේ. මොකද මේ නැත්තම් හැමදාමත්ම හිතනවා අනේ හිතරයිද ඉද දන්නේ. තරහ වේද දන්නේ. ආය වැඩකට සම්බන්ධ කරගන්න පුළුවන් වේද දන්නේ. මෙන්න මේ වගේ දේවල් අපි හිතලා අපි මේකට උත්තරේ හොයාගෙන අපි පාඩුවේ ඉන්නවා. එහෙම නැතුව මෙත්නෙත් පාමුල කියලා කියන්නේ අපේ අතිපූජනීය කැටවලේ හේමාලෝක ස්වාමින් වහන්සේ කවුරු වැඩ හිටියත් මොන තනතුරක හිටියත් කියන්න දෙයක් තියෙනවා නම් හරියටම අදාළ කෙනාට අදාළ වෙලාවට නිශ්චිතව කියනවා. ඒ නිශ්චිතව කියන දේ නිසා බොහෝ දෙනෙක්ගේ අඩුපාඩුකම් සකස් කරගෙන ජීවිතය සුවපත් කරගන්නට හැකියාවක් ලැබිලා තියෙනවා. ඔතනම අපේ හාමුදුරනේ ඔය හේවිසි සම්බන්ධයෙන්ම මේ ඔබ වහන්සේ කරුණක් මතු කරපු හින්දා මම දැකලා තියෙන සමහර පැතිවල හාමුදුරනේ දාන ඉවර වෙලා පූජාපදේ කියලා එකක් ගහනවා. ඊට පස්සේ පින් අනුමෝදන් කිරීම කියලා අර මළගිය ඥාතියාට පින් අනුමෝදන් කරලා නැවත පදයක් ගහනවා. එහෙම එකක් තියෙනවද අපේ කොහොමද ඒක? ඒක අපේ මේ ඇත්තටම ඕවා ඔක්කොම සංස්කෘතිකාංගනේ. එහෙමයි. ඒක ඒගොල්ලොන් පනවාගත්තු විදියක් මිසක් එහෙම නැතු ඒක අනිවාර්යයෙන්ම කළ යුතු එකක් නෙමෙයි. දැන් ඔය උඩරට පළාත්වල පූජාපදේ කියන එක හරි ජනප්‍රිය එකක්. එහෙමයි. ඒක නොකළොත් එහෙම පින් අනුමෝදන් උනේ නෑ වගේ කියන අඩුවක් දෙන්න පූජාපදේ ගෙවුවේ නෑ තාම. එහෙමයි. කියලා කියන පූජාපදේ ගහපල්ලා කියන වැඩිහිටි මිනිස්සු. ඒක ඒ අපේ සංස්කෘතිකාංගයක්. තෙම්ම කියනවා නම් පැන් වැඩුවේ නැති වුණත් කිසි ගැටලුවක් නැහැ පින් අනුමೋದනාවට. පැනයි පිනයි අතර සම්බන්ධයක් නැහැ. නමුත් අපේ අර සංකේතයක් වශයෙන් තමයි ඒක එහෙම කරන්නේ. එහෙමයි. හොඳයි. අපේ හාමුදුරනේ දැන් ධර්ම දේශනාව අහගෙන ඉන්නකොට මට ටිකක් බය හිතුණු තැනක් තිබ්බා. අපිත් මේ පන්සල් එක්ක නිතරම ගනුදෙනු කරනවා, පන්සල් ආශ්‍රය කරනවා. බොහෝ වැඩ කටයුතු කරන්න ගියපුවම පන්සලෙන්ම හාමුදුරන්ට පූජා කරන දානය ආහාරයක් ලෙස අපිට ගන්න වෙන අවස්ථාවල් තියෙනවා අපේ හාමුදුරනේ. එතකොට හැබැයි අපි ඒ තහන හඳුනේ අපිට පවක් එහෙම සිද්ධ වෙනවද මේ ආහාර ගත්තට? කෙසේ හෝ වේවා අපේ අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න ඒ කටයුත්ත කරන්න වෙනවා. එතකොට හාමුදුරනේ මං අහන්නේ ඇත්තටම දැන් හාමුදුරන්ට සදහැසිතින් යුක්තව ශ්‍රද්ධාවෙන් සීලයක ගුණයක පිහිටා පූජා කරලා තියෙන දෙයක් අවශ්‍යතාවයක් මත හාමුදුරන් වහන්සේ විසින් නැවත ගිහියෙකුට ලබා දෙන්න බැරිද? පුළුවන්. දැන් භාග්‍යතුන් වහන්සේ වදාළ අර මාක්‍ය වගේ අපේ මේ දහම් කොටස් හරියටම අර ණයාගේ පෙනෙන්ම අල්ලලා ගන්න ඕන. නැත්නම් අල්ලගත්තොත් දෂ්ට කරනවා. දැන් ශාසන සන්තක ආහාර කියලා උදාහරණයක් වශයෙන් ගත්තොත් යාවකාලික යාවජීවක සත්තහකාලික ආදී වශයෙන් ආහාර කොටස් වශයෙන් බෙදෙනවා. එහෙමයි. යම්කිසි ආහාරයක් සංඝික දානයක් බවට පත්වෙන්නේ ආහාරයක් සංඝික දානයක් බවට පත්වන්නේ දහවල් 12 වනතුරු පමණයි. එහෙමයි. එතනින් පස්සේ ඒක සංඝික භාවයෙන් ඉබේ ගිලිහෙනවා. එහෙමයි.
එය කුසගිනි ඇති ඕනෑම කෙනෙක් පරිහරණය කරට ගැටලුවක් නෑ. එහෙමයි. නමුත් පුතා සීපත් කළ එක උදාහරණයක් වශයෙන් ගත්තොත් ඔයාලා බොහෝ හැතපුන් 100,000 ගණන් ඈත ගිහිල්ලා එහෙමයි. විහාරස්ථානවල කටයුතු කරන්නට යෙදෙන්නේ. ඉතින් ඒ විට ඔයාලට යම් කිසි කෙනෙක් ආහාර ටිකක් දෙන්නේ දානයක් දෙනවා කියන හැඟීමෙන්මයි. එහෙමයි. ඒක හරි ගෞරවයෙන් හරි ආදරෙන් වැඩසටහන වෙහෙම නැත්තන්ට මේ ඉංජිනේරු මහතුරුන්ට මේ අයටයි මේ ආහාරය කියලා වෙන් කරගෙන සමහරු හදනවා දාන්නේ. එහෙමයි. ඒ නිසා ඒකේ කිසිම ගැටලුවක් නැහැ. හාමුදුරුවෝ Tamanට ලැබෙන දෙයින් අපි හිතමුකෝ උදාහරණයක් හැටියට දැන් ඔබට රාත්‍රී එළි වෙනකන් කල් ගෙවන්න වෙනවා. ගෙනියන්න බැරි වුණා සබන් කෑල්ලක්. එහෙමයි. හාමුදුරුවෝ කියන මේ සබන් කෑල්ල ගන්නකෝ මේ මොනකට හොද ගන්න. එහෙමයි. මේ තුවායි මොන පිහ ගන්නකෝ. බාධාවක් නෙමෙයි. එහෙමයි. හාමුදුරුවෝ දන්නවා දැන් මේ වෙලාවේ මේක විය යුතු දෙයක්. එහෙමයි. එහෙම නැතුව මේ සංගීක දේ ගරා කෑමක් නෙමෙයි. එහෙමයි. එතකොට ඒක කාලා බීලා අපි කරන්නේ විනෝද වෙන එකක් නෙමෙයිනේ. එහෙමයි හාමුදුරනේ. දැන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා නේව දවාය නමදාය නමන්නදාය නවිභූෂණාය නොඑක් ಜಾති කියන ආහාරය ගැන. එහෙමයි. ඒ නිසා අනුකුත් පරිහරණය කරන දේවල් උනත් අපි අපේ චේතනාව තමයි හුඟක් වැදගත් වෙන්නේ. මේ සංඝසන්තක දේ කනවා කියන අදහසක් නෙමෙයි තියෙන්නේ. අපි ශාසනයට යම්කිසි සේවයක් කිරීම සඳහා කුසගිනි නිවා ගැනීම වෙනුවෙන් ඒ ආහාරය ගත්තට හෝ ඒ භාණ්ඩයක් පරිහරණය කළාට කාර්යයක් නැහැ. අපි නැත්නම් මෙහෙම හිතමුකෝ දැන් සංඝික දානෙට පැදුරක් කොට්ටයක් පූජා කළා පුරාන්න. එහෙමයි. ඒතර පුතාලා ගියා පන්සලකට. එහෙමයි. ඉතින් ඔයාට රාත්‍රී නිදා ගන්න සිදුවන අර පැදුරේ. එහෙමයි. එහෙම නැත්නම් අර ඇඳේ. ඉතින් ඇහැරලා ඉන්න දෙලි වෙනකන් සංඝික දේවල් නිදා ගන්න හොඳ නැහැ කියලා. එහෙමයි. ඒක පරිහරණය කරන්න වෙනවා. එහෙමයි. පරිහරණය කරන්නේ සදහැසිතින්මයි නම් කිසි ගැටලුවක් නැහැ. එහෙමයි. හොඳයි අපේ හාමුදුරනේ කාලයත් ඉතාමත් ඉක්මනින් ගෙවිගෙන යන නිසා මේ ප්‍රශ්නේ ඔබ වහන්සේගෙන් අහන්න කියලා හිතුවා. අපේ හාමුදුරනේ දැන් කෙනෙක් සීලයේ තියෙන ආනිසංස දැනගෙන ඉතාමත්ම හොඳින් කටයුතු කරනවා. තවත් කෙනෙක් හැබැයි ආනිසංස දන්නේ නැහැ. ඔහුත් සීලවන්තව ජීවිතය පවත්වාගෙන යනවා. අර සීලවන්තව ආනිසංස දැනගෙන කටයුතු කරන පුද්ගලයා දෛනිකව කටයුතු කිරීමේදී නිරන්තරයෙන්ම ඔහුගේ මනසට එනවා මේ කටයුත්ත කිරීමෙන් මේ වගේ ආනිසංසයක් තියෙනවා මට කියලා. අර නොදන්න පුද්ගලයාට එවැනි කටයුත්තක් නැහැ. හැබැයි ඔහු දෛනිකව කටයුතු කරගෙන යනවා. එතකොට අර ආනිසංස දැනගෙන කටයුතු කරන පුද්ගලයා නිරන්තරයෙන්ම සීලේ ආනිසංසත් එක්ක බද්ධ වීම තුල ඔහුට තෘෂ්ණාවක් හටගන්න බැරිද? ඊටමත්ම වටිනා කියන තැනකට තවත් අපි ආවා. අපි දානය කියන එකත් ගමුකෝ. දැන් බුදුබණ දැනගත්තු අය විතරක් නෙමෙයි අනිත් අයට පරිත්‍යාග කරන්නේ. එහෙමයි. ආහාර පාන ටික දෙන්නේ බුදුබණ දන්න අය විතරක් නෙමෙයි. නොදන්න අයත් දන් දෙනවා. එහෙමයි. වෙන එකක් තබා මේ මෑතකදී අපිව දානයකට වැඩමෙව්වා. එහෙමයි. ඒ ගෙදර ඒ ප්‍රධාන පුතයි දුවයි දෙන්නම ආගමේ. එහෙමයි. නමුත් ඒ දානයට ගිහිල්ලා දානේ වත් පිළිවෙත් ටික කරලා ඉවර වෙලා මම ශාසනාවක් කරනකොට මම කිව්වේ බෞද්ධයෝ ඉගෙන ගන්න ඕන පින්කමක් කරන්නේ කොහොමද කියලා. එහෙමයි. ඒ තරම් පිළිවෙලයි. එහෙමයි. ඒ තරම් අලංකාරයි. එතකොට බලන්න ඒගොල්ලෝ ආනිසංස සම්පූර්ණයෙන්ම බෞද්ධයෝ තරම් උපන්දා ඉඳලා දැනකට නෙමෙයි. එහෙමයි. නමුත් පින්කමක් කරන පිළිවෙල තේරුම් ගන්න තියෙනවා. එහෙමයි. එතකොට ආනිසංස දැනගත්තත් නැතත් විශ්වයෙන් යමකට ලැබෙන ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවමනේ. එහෙමයි හාමුදුරනේ. ඒ වගේ තමයි සීලයත්. එහෙමයි. බෞද්ධයෝ පමණක් නෙමෙයි සීලේ පිහිටලා ඉන්නේ. එහෙමයි. බොහෝ ඇත්තෝ තමන්ගේ හිත හික්මවාගෙන ඉන්නවා. එහෙමයි. සියලු ආගම් වලින් හිත හික්මවන්න ඕනකට උපදෙස් දීලා තියෙනවා. එහෙමයි. එතකොට සීලේ ආනිසංස ඇත්තට මම මේ සීලේ පිළිබඳව මේ දවස්වල දේශනා කරගෙන ගියේ. තවත් මට තියෙන ඕනෑ තරම් මම හදපු නිර්මාණක් තියෙනවා සීලේ ආනිසංස කියන. එහෙමයි. වෙලාව නෙමෙයි. කාලේ මදි දීර්ඝ කාලයක් ගත වුණා මහානාම සූත්‍රයේ මූලික කරගෙන මේ දේශනමාලාව ගමන් කරන්න. ඒ නිසා බොහෝ කාරණාවල් විග්‍රහ කරන්නට තවත් ඉදිරියට මගේ බලාපොරොත්තුවක් නැහැ සීලේ පිළිබඳව. නමුත් සීලේ පිළිබඳව මා දේශනාව පටන් ගන්නකොට කොච්චර කිව්වත් ඉවරයක් නැතරක් එකක්. ඉමක් මොනක් නැති එකක්. අපි ඒකෙදි කිව්වා අෂ්ටාංග උපෝසත සමාදන් වීමේ මෙන්න මේ දිව්‍ය ලෝකවල මේ මනුෂ්‍ය ලෝකයේ ආයුෂ වලින් මෙච්චර තියෙනවා ඒ වගේ උපදින්න පුළුවන්කම ලැබෙනවා කියලා උදාහරණයක් වශයෙන් කිව්වා. අංග මගද කාසිකෝසල වජ්ජිමල්ල චේතිවත්ස කුරු පංචාල මසක සූරසේන අශ්වක අවන්ති කියන මේ ජනපරදාසී දිහා බැලුවම මේ ජනපරදාසී සත්‍රුවම් පිරලා තියෙනවා. එහෙමයි. බුදුවරු කියනවා මේකට ලැබෙන ආනිසංස ගත්තොත් එහෙම මනුෂ්‍ය ලෝකේ තියෙන ආනිසංස ලැබෙනවා මේ සීලයට. නමුත් මේකට ලැබෙන උපරිම ආනිසංස දිව්‍ය ලෝකයේදී ලැබෙනවා. එහෙමයි. ඒතර ඒක දන්න අයට ඒක දැනගෙන ඉඳලා ලැබෙනවා. එහෙමයි. නොදන්න අයටත් ඒක ලැබෙනවමයි. එහෙමයි. ඒක දන්නවද දන්නවද කියලා වැදගත් නැහැ. එහෙමයි. හැබැයි භාග්‍යවතුන් වහන්සේ මෙහෙම කාරණාවක් කියන එක තැනකදී අහනවා මේ ස්වාමීනි දැන් සමහර විනය ශික්ෂා පනවා තිබ්බා කියලා දන්නේ නැතුව. එහෙමයි.
කෙනෙක් අතින් ඒක බිඳුනොත් මොකද වෙන්න එහෙමයි. හනවා ඒක බිඳුනොත්ද දන්න නැති එකයි වැරද්ද එහෙමයි. දැන ගන්න ඕන එහෙමයි. දැනගත්ත නැති එකයි වැරද්ද එනිසා වහාම එක දැනුවත් වෙන්න ඕන කියලා දේශනා කරනවා. එහෙමයි. හොඳයි අපේ හාමුදුරනේ අතිශයින්ම ඉතාමත්ම සතුටට පත්වන දවසක්. මොකද මේ වගේ දේවල් අපි දැනගන්නවා කියලා කියන්නේ අපේ ජීවිතය තුලත් පවතින අඩුපාඩුකම් නිවැරදි කරගන්නට පුළුවන්කමක් තිබෙනවා. ඒ වගේම ලෝවට ඉන්න සදහවත් ඔබේ ජීවිතවල යම් අඩුපාඩුවක් සිදු වෙලා තිබෙනවා නම් ඒවා නිවැරදි කරගෙන සමාජයට ඔබට සහ පවුලට රටට ලොවට වැඩදායී පුද්ගලයෙකු වශයෙන් සීලවන්ත පුද්ගලයෙකු වශයෙන් කටයුතු කරන්නට හැකියාවක් තිබෙනවා. එවැනි සිල්වන්ත ගුණවන්ත පිරිස් තමයි හැමදාමත්ම මේ ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනයේ ගොඩනගන්න එදා ඉඳලා අපේ හාමුදුරන් වහන්සේට ශක්තිය එක්කාසු කළේ දෑත දිගු කළේ. ඒ නිසා අපේ හාමුදුරනේ අපි ඒ සියලු දෙනා ඊ타ත්ම ගෞරවයෙන් සිහිපත් කරලා ඔවුන්ට පුණ්‍ය ආනුමෝදනාව සිද්ධ කරමු. සුපුරුදු ලෙස සිව්පසලා බෙහින්ම මා ඇතුළු භික්ෂු භික්ෂුණී උබතෝ සංඝරත්නය රැකගත් අපෝපකාර කළා වූ සියලු දෙනාටම පොදුවේ පින් අනුමෝදනාව කරමින් අද දවසට අපට ඉඩකඩ ලැබෙන විදිහට වෙන් කරගත්ත අංග කීපයකට අරමුණු සමග පින් අනුමෝදන් කරන්නටයි සූදානම. අවිස්සාවේල්ලේ කුඩගම පාරේ අංක 109 නිවසේ වාසය කරන අපේ නන්දා පල්ලේගම පින්වත් අම්මා. මා එතුමියට අම්මා කියන වචනින්ම ගෞරවයෙන් ආමන්ත්‍රණය කළ යුතුයි. මොකද හේතුව එතුමිය සලකන්නේ තමන්ගේ දරුවන්ට විතරක් නෙමෙයි දරුවා කියන පුතා කියන මට හැම මොහොතකම කතා කළාම කියන්නේ මට පුතෙක්මයි මගේ හාමුදුරුවෝ කියලා. ඒ නිසා ආදරණීය අම්මේ අම්මගේ ජන්මදිනයට ආශිර්වාද ප්‍රාර්ථනා කරගෙන 84 වෙනි ජන්මදිනයයි මේ ගත කරන්නේ. ඉතින් ඒක අපට රටට දැයට සමය ධර්මයට ලොකු ආඩම්බරයක්. අම්මට දීර්ඝායු ශ්‍රී සම්පත්තිය ලැබෙනවා. මේ වෙන විට රුපියල් 1,50,000ක් සෑමලු කොටස් වශයෙන් ගෙවලා අවසන් කරලා තියෙනවා. එවැගේම කැපකරු දායකත්වයේ දරමින් ඒ බරපැන උසුලාගෙන අද වෙනකොට එයත් පූර්ණය කරලා තියෙනවා. මේට පූර්වෙත් රුපියල් ලක්ෂයක බරපැනක් ගෙවා තියෙනවා කියලා සටහන් කර තිබෙනවා අපේ කාර්යාලයෙන්. අභාවයට පත්වුණු දී පල්ලේගම ආදරණීය රාලහමි සිහිපත් කරලා ඒ ආදරණීය ස්වාම පුරුෂයන්න්ට පින් අනුමෝදන් කරන්න තමගේ බලාපොරොත්තුවයි. උතුම් මව්පියන් වහන්සේලා හැමදාමත්ම ගෞරවයෙන් සිහිපත් කළා. සංසාරගත සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරලා තිනවා. දූ දරුවන්ගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් ආශිර්වාද කරන්නට සිහිපත් කර තිබෙනවා. ඒ සකල ප්‍රාර්ථනාවන්ට අපේ චිත්තාරාධනයෙන් යුක්ත ආශිර්වාදය පිරිනැමෙනවා. යෝගේ මිනුවන්ගොඩ පන්සිල්ගොඩ අංක 62 මංගලිකා මාන්නප් පෙරුම ආදරණීය අම්මේ අම්මා රුපියල් 50,000ක බරපැනක් පූජා කරමින් අභාවයට පත්වුණු එඩ්වින් මාන්නප් පෙරුම පින්වත් මහත්මාණන්ටත් එමානෝන ආදරණීය මෑණියන්ටත් සරණ එරිස් පින්වත් පියාණන් වහන්සේටත් සෝමා වික්‍රමසිංහ මෑණියන් ඇතුළු දෙපාර්ශ්වීයගේ සියලු ඥාතීන්ටත් පින් දෙමින් ආදරණීය පුතාට ලේලියට මුණුපුරාට මිනිපිරිය ඇතුළු හැම දෙනාට ආශිර්වාද කොට තිබෙනවා. ඒ වගේම මෙහි වැඩ ඉන්න අපේ පින්වත් ගරු කටයුතු සුමංගලා මෙහෙණින් වහන්සේගේ 81 වන ජන්මදිනය මූලික කරගෙන දැනට විදේශයේ වාසය කරන අපේ අනිල් පින්වත් පුතණුවන් මංගලිකා දුව ප්‍රියන්ත පින්වත් බෑණනුවන් ඒ වගේම මානෙල් ආදරණීය දියණිය මල්ලිකා දියණිය ඇතුළු දරුවන් ඉඹුල්ගොඩ අමනුගොඩ අංක 58න් 7 නිවසේ මහ පිංකම සිද්ධ කළා. රුපියල් 50,000ක බරපැන පූජා කළේ හිදී ඒ රැස් කරගත් කුසල සම්පත්තියේ බලෙන් සකීය පැරණි මෞතුමිය වූ අද මෙහෙණින් වහන්සේ නමක් වූ අම්මාට දීර්ඝායුෂ ලැබේවා කියා ප්‍රාර්ථනා කර තිබෙනවා. නන්දාවති මෑණියන්ටත් එමිල් පෙරේරා ගිහි කල ආදරණීය අපේ මෑණියන්ගේ ස්වාම පුත්‍රයාණන්ට දයානන්ද සහෝදරයා ඇතුළු සංසාරගත පිරිනාතින් පින් දී තිබෙනවා. ජුදිවත් දූදර මොනුපුරු මිනිපිරියන්ට නෑද හිත මිතුරන්ටත් ආශිර්වාද කළ තියෙනවා. ප්‍රේමා ගගබඩාරච්චි පින්වත් මහත්මිය වසර ගණනාවක් මේ පූජා භූමියේ දායකත්වයේ ධර්මයෙන් මහදන් වැටක් පවත්වාගෙන මහා කල්යාණ මිත්‍ර පිරිසක් එකතු කරපු පින්වත් දියණියනි අංක 159න් 4 මහවත්ත පාර පැලන්වත්ත පන්නිපිටිය සිටු පෙළ 25000ක බරපැන පූජා කරමින් වසර 8කට පෙර භාවයට පත්වන ජයශ්‍රී ගංගබඩාරච්චි පින්වත් ස්වාමි පුත්‍රයන්න් වහන්සේ සිහිපත් කරලා මේ පින්කම් සිද්ධ කරන්නේ. වසරකට පෙර භාවයට පත්වන රේණුකා නැගණියට ලීලාවති මෑණියන්ට ගංගබඩාරච්චි ඒ වගේම ශාස්ත්‍ර ඇතුළු සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කරලා තිබෙනවා. ඒ ප්‍රාර්ථනා වගේම යක්කල රන්වැලි ප්‍රදේශයේ අංක 1න් 1A නිවසේහි අපේ දොස්තර මල්ලවආරච්චි පින්වත් අක්කත් අයියත් ආදරණීය දියණිය ඇතුළු විදේශයේ වාසය කරන අපේ බෑණනුවන්
රුපියල් 30000ක බරපතල පූජා කරමින් වෙනම මහදන් පූජාව සිද්ධ කරලා අපට සෙත් අධිෂ්ඨාන කළා. විශේෂයෙන්ම ගම්පහ නිවාසී ආදරණීය මව්තුමියන් පියාණන්ට සහෝදර සහෝදරයන්ට නැද හිතවතුන්ට මා සිහිපත් කළ හැටියට ඕස්ට්‍රේලියාවේ පදිංචි අපේ විජිනි දෝනිට අනුරාධ පුතාට නිරෝගී සුවය හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කළ තියෙනවා. දෝනියත් පුතත් විසින් මා වෙනුවෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා වෙනම රුපියල් 30000ක බරපැනකුත් පූජා කළ බව සටහන් කරනවා. තාම ප්‍රීතියෙන් මෙවර දානට උපකාර කළ විදේශගත රංජිත් තිලකරත්න වසන්ත කුමාර සහෝදරයා ඇතුළු හැම දෙනාටම දීර්ඝායුෂ ප්‍රාර්ථනා කළ තියෙනවා. යෝගයෙන් පද්මිනි වීරක්කොඩ පින්වත් මහත්මියගේ දායකත්වයෙන් අංක 49 A149 ස්වර්ණ හංස පරිස හංසගිරි පාර ගම්පහතට රුපියල් 40000ක බරපැනක් පූජා කරමින් වසර 7කට පෙර අභාවයට පත්වුණු KM ජිනසේන මහතාට දෙමව්පියන්ට පද්මිනී මහත්මියගේ නැසීගේ දෙමව්පියන් ඇතුළු දෙපාර්ශ්වයේ නැසීගේ සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නටත් ප්‍රවීන් සහ සහන් යන පුතුන් දෙදෙනාට ප්‍රබෝධා දියණියට නිරෝගී සුවය හා එයාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන්න අධිෂ්ඨාන කළ තියෙනවා. වගේම සුජීවා ගීතානේ පින්වත් මහත්මිය දෙනිය බටයායේ සිට රුපියල් 25000ක බරපැන පූජා කරමින් දානමය පින්කමකට ශක්තිය දුන්නා. 7 වසරකට පෙර අභාවයට පත්වුණු වෙළඳකොට පතිරණගේ මහතාට ජිනදාස මහත්මයා පොල්කොරටුවේ හිච්චි මහත්මයාට පින් අනුමෝදන් කරවලා තිබෙනවා. සුජීව දූ දරුවන් ඇතුළු පවුලේ හැමතෙම මාගට් නිමලාවති යන අයට නිරෝගී සුවය හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා තිබෙනවා. ඒ සකල ප්‍රාර්ථනා යැවීම ඉෂ්ට සිද්ධ වේවා. නිවනින් නිවී යන ගමන දක්වාම ඉදිරියට විහිදෙන මහත් රන් පළසක් ලෙස මේ පින්කම පින්නැති ඔබට මහෝපකාරී වේවා. පින් අනුමෝදනාව අසා සිටි ඔබ හැමදෙනාටත් යහපතක් සපතක් සැනසෙල්ලක්ම වේවා. නිවන් පිණිස යන ගමනට තව තව කුසල් වඩා ගන්නට හිත් තුළ සිතුවිලි පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ හැමට සම්මා සම්බුදු සරණයි. සම්මා සම්බුදු පිහිටයි. එසේනම් සදහැවතුනි, අද අපි මෙත්නෙත් පාමුල ධර්ම සාකච්ඡාවත් මෙලෙස නිමාවට පත් කරන්න සූදානම් වෙන්නේ. ඉතින් අපේ හාමුදුරන් වහන්සේට නිරන්තරයෙන්ම ඔබට පුළුවන් ශක්තිය එක්කාසු කරන්න. ඒ වෙනුවෙන් අපේ හාමුදුරන් වහන්සේට අර ධර්ම සාකච්ඡාව තුළ මතු කළ පරිදි හාමුදුරන් වහන්සේ නිදහස් වෙලාවක කතා කරන්න තමයි මේ දුරකථන අංකය මතක් කරන්නේ. කාර්ය බහුල වෙලාවන් වලදී, දවල් දාණය එහෙම නැත්නම් ධර්මදේශනාවන් සිද්ධ කරන අවස්ථාවන් වලදී එක දිගට ඔබ ඇමතුම් ගන්නට එපා. මෙන්න මේ දුරකථන අංකයයි අපේ හාමුදුරන් වහන්සේගේ දුරකථන අංකය 071 422 2844 071 422 2844 දුරකථන අංකය. කාර්යාලයට කතා කරනවා නම් 070 131 46 25 070 131 46 25 දුරකථන අංකයට කතා කරන්න පුළුවන්. ඒ වගේම 033 222 43 84 033 222 43 84 දුරකථන අංකයට කතා කරලත් ඔබට වැඩි විස්තර සහ අවශ්‍යතාවයන් මොනවද කියලා හොයලා බලලා උදව් උපකාර කරන්නට පුළුවන්කමක් තිබෙනවා. ආධාර කරනවා නම් යක්කල සම්පත් බැංකුවේ මෙන්න මේ ගිණුම් අංකයට ඔබගේ ආධාර බැර කරන්නට පුළුවන්. ගිණුම් අංකය තමයි 106යි 857යි 496යි 109 106යි 857යි 496යි 109 ගිණුම් අංකයට ඔබේ ආධාර බැර කරන්නට පුළුවන්කමක් තිබෙනවා. ඒ මතක් කිරීමත් සමගින් ඒ සිහිපත් කිරීමත් සමගින් අදට මෙත්නෙත් පාමුල වැඩසටහන නිමාවට පත් කරමින් සමුගන්නයි සූදානම් වන්නේ. අදත් අප කෙරෙහි අනුකම්පාවෙන් තාමත්ම ගෞරවයෙන් වැඩමවා ඔබේ සිත් සුවපත් කරන්නට යෙදුණු ගම්පහ මිරිස්වත්ත හෙට්ටිය දෙනිය ශ්‍රී සුදර්ශන ධර්මනිකේතනාධිපති විචිත්‍ර බහණී ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත අතිපූජනීය කැටවල හේමාලෝක නාහිමිපාණන් වහන්සේට අපි කවුරුත් ඉන්න තැනක සිට හයියෙන් හඬ නගා සාදු හඬක් පවත්වා නිදුක් නිරෝගී සුව චිරජීවනය හා උතුම් ධර්මාබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අපේ හාමුදුරන් වහන්සේ හැදු වැඩු ආදරණීය දෙමාපියන්ට, උගන්වන ලද ගුරුවරුන්ට මේ දක්වා ජීවිතයේ අපේ හාමුදුරන් වහන්සේගේ ශාසනික ගමන සාර්ථක කරගන්නට යම්කිසි කෙනෙක් ශක්තිය එක්කාසු කළා නම් ඒ සියලු දෙනාත් නිවෙනින් නිවි සැනසෙත්වායි කියලා ජාතිය නාලිකාව net fm අපි ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාවත් සමගින් සිල්වන්ත වූ ගුණවන්ත වූ ජීවිතයක් ගත කරන්නට ඔබට ධෛර්ය ශක්තිය ලැබේවා. සමුගන්නවා අද මෙත්නෙත් පාමුල නිමාවට පත් කරමින් යලිත් හමුවීමේ බලාපොරොත්තුවෙන් ඔබට තෙරුවන් සරණ ලැබේවා.